ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද කතා කරන්න යන්නේ 11 වන පාඩම් ඒකකයට අදාළ දෙවන පාඩම් පරිච්ඡේදය. නම් වෙළඳාම කියන ඒකකේ දෙවන පාඩම් පරිච්ඡේදය වන සිල්ලර වෙළඳාම ගැන. දැන් අපි අපේ මේ මුළු ජීවිතේටම දිනපතාම සම්බන්ධ වන පාඩම් පරිච්ඡේදයක් තමයි අද කතා කරන්න තියෙන්නේ. ඒ වගේම නිරන්තරයෙන්ම සෑම වර්ෂයකම මේ ඒකකෙන් අඩුම ගානේ එක ප්‍රශ්නයක්වත් අහනවාමයි. එක ප්‍රශ්නයක්වත් අහනවාමයි. එක්ක ව්‍යුහගත එක්ක වාස්තවික. නැත්නම් දෙකෙන්ම. දැන් වෙලාවට ප්‍රශ්න 3-4 ආපු අවස්ථා තියෙනවා. මොකද ඒ තරම මේක ජීවිතේට සම්බන්ධයි. දැන් ඕගොල්ලෝ උදේට සමහරට අම්මලා තාත්තලා එක්ක වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ වැඩි වියට පැමිණෙමින් තියෙන්නේ ඕගොල්ලෝ පෞද්ගලිකව වෙන්න පුළුවන් ගෙදර තියෙන යතුරු පැදියේ. අරන් ගමනක් යනවා නැත්නම් පාසල් යනවා. එක්ක මෝටර රථය අරන් ගමනක් යනවා. යනකොට කොහෙද යන්නේ? ඉන්ධන පෙරවුම් වලට යනවා. පෙට්‍රල් ෂෙඩ් එකට. ගිහිල්ලා සල්ලි දීලා එක්ක ණයපතින් ගෙවලා එක්ක ඩීසල් නැත්නම් පෙට්‍රල් අවශ්‍ය ඉන්ධන ටැංකියට ලබා ගන්නවා. මොනවටද වාහනේ ධාවනය කරන්නේ? ඒතර පෙට්‍රල් ෂෙඩ් එකේ ඔබ ගත්තේ ඉන්ධන මොනවාටද? ඔබේ වාහනයට පාවිච්චි කරන්න. නැත්නම් ඔබේ පරිභෝජනයට. කියන්නේ පෙට්‍රල් ඔබ බොන්නේ නැහැ. ඔබ ගත්තේ ඔබේ වාහනයට පාවිච්චි කරන්න. වාහනේ පණ ගන්නවන්න. ඒක පෙට්‍රල් අරන් ඔබ ගෙදර ගිහිල්ලා හෝ අතරමඟදී ටැංකියෙන් බටයක් දාලා ඇදලා පුරවල කාට හරි විකුණන්නේ නැහනේ. එහෙම චේතනාවක් නැහනේ. අපේ වාහනේ ටැංකියට අපි තෙල් ගත්තේ අපේ පරිභෝජනයට. එහෙනම් පෙට්‍රල් ෂෙඩ් හිමියා නැත්නම් ඉන්ධන පෙරවුම්වල හිමියා ඒ තෙල් විකුණුවේ මොකටද? අපේ පාවිච්චියට. මොකක්ද ඒකට? සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම. ඊළඟ උදේට ඔබ ළඟම තියෙන ආසන්න වෙළෙන්සලට ගිහිල්ලා වෙන්න පුළුවන්. ආසන්න සුපිරි වෙළෙන්සලට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒවා තියෙනවා බේකරි ප්‍රොඩක්ට්ස්. පාන්, හොට් ඩොග්, ඒ වගේ විවිධ දේවල් තියෙනවානේ. සාමාන්‍ය පුදේට මිලදී ගන්නවානේ. මිලදී ගන්න මොකටද? එන ගමන් කාට හරි විකුණන්නද නැහැ. තමන් ගෙදර ගෑල්ල තමන්ට සහ තමන්ගේ පවුලේ සමාජිකයන්ට පරිභෝජනය කරන්න. එහෙනම් ඒක මොකක්ද? සිල්ලර වෙළඳාම. තමන්ගේ පරිභෝජනයට ගත්තා. නැත්තම් අදාළ වෙළෙන්සැලීම වික්කේ තමන්ගේ පාවිච්චියට. සිල්ලර වෙළඳාම. ඊළඟට ඔබ උදේට පාසල් ගිහිල්ලා පාසලේ ගොඩක් වෙලාවට තියෙනවා බුක් ෂොප් එකක්. නැත්තම් පාසලේ තියෙන සෝපකාර සමිතියක්. පාසල් සෝපකාර සමිතියක්. ඒකෙන් පවත්වගෙන යනවා පොත්තලි විසලක් නැත්නම් ලිපිඩාවියල විසලක්. ඒකට ගිහලා ඔබ පොතක් මිලදී ගන්නවා. නැත්නම් ඔබට ලියන්න බෝල් පොයින්ට් පෑනක් මිලදී ගන්නවා. ගත්තේ ඔබට ලියන්න ඔබේ පරිභෝජනයට. පොත ගත්තේ ඔබේ පරිභෝජනයට. මොකක්ද? සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම. නැවත විකුණන්න නෙවෙයිනේ. ඊළඟට ඔබ විවේක කාලයේදී ආපන ශාලාවට ගිහිල්ලා කෑම බීම ලබාගෙන මුදල් ගෙවලා ලබා ගන්න. ගන්නෙ මොකටද? ඔබේ පරිභෝජනයට. ඒතර ආපන ශාලා හිමියා හෝ හිමිකාරිය විකුණන්නේ මොකටද? ඔබේ පාවිච්චියට. මොකක්ද ඒක? සිල්ලර වෙළඳාම. ඊළඟට පාසල් ඇරිලා ඔබ සවස් යාමේ සමහර උපකාරක පන්තියකට යනවා. මුදල් ගෙවලා උපකාරක පන්තියෙන් දැනුම ලබා ගන්න. අධ්‍යාපන සේවාව ලබා ගන්න. ඒ ලබා ගන්න ඔබ ඒ දැනුම ලබාගෙන ඔබ කාට හරි ටියුෂන් දීලා සල්ලි හම්බ කරන්නේ නැහැ. ඔබේ අවශ්‍යතාවයට විභාගයට අවශ්‍ය දැනුම රැස් කිරීමට තමයි ඔබ උපකාරක පන්තියෙන් ඒ දැනුම ලබා ගන්න. මොකක්ද ඒක? සිල්ලර වෙළඳාම. ඒක සිල්ලර වෙළඳාම. ඊළඟට ඔබ උපකාරක පන්ති නිම වෙලා ගෙදර එන විට අම්මා කෝල් එකක් දෙනවා. පුතේ මෙන්න මේ කඩේ මෙන්න මේ බඩු ටික ගේන්න කියලා. නැත්තම් මෙසේජ් කරනවා. නැත්තම් WhatsApp කරනවා. ඔබලගේ සල්ලි තියෙනවා කලින් දීලා. එහෙමනම් නැත්තම් ඔබ ණයට ගන්න. ඔබ ළඟම සිල්ලර වෙළෙන්සලෙන් හරි සුපිරි වෙළෙන්සලෙන් හරි සමුපකාර සිල්ලර වෙළෙන්සල වෙන කෝප් සුපර් සෙන්ටර් එකකින් හරි ඔබේ භාණ්ඩ අරගෙන යනවා. ඒ ගෙන යන්නේ මොකටද? ඔබේ ගෙදර පාවිච්චියට. මොකද්ද? සිල්ලර වෙළඳාම. දැන් පේනව නේද? අපිට සිල්ලර වෙළඳාමෙන් ඈත් වෙන්න බෑ. ලෝකේ ඕනම කෙනෙක් ඉපදුරන් පස්සේ පාරිභෝගිකයෙක්. ඒක පාරිභෝගික ආරක්ෂණයේ පියා ලෙස සැලකෙන හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි එයාගේ පාරිභෝගික අයිතිවාසිකම් පනත හඳුන්වා දෙන ඓතිහාසික දේශනෙදිත් කිව්වේ මේ ලෝකෙට යම් කෙනෙක් බිහි වෙලා
ජීවත් වෙනවද ඒ සෑම කෙනෙක්ම පාරිභෝගිකයෙක්. එහෙනම් පාරිභෝගිකයෝ නම් අපිට සිල්ලර වෙළඳ ක්‍රියාවලියෙන් මිදෙන්න බෑ. මොකද අපිට විවිධ භාණ්ඩ හා සේවා දිනපතා අවශ්‍ය වෙනවා අපේ වුමනා සපුරා ගන්න. පැහැදිලිද? එහෙනම් ඒ අපේ වුමනා සපුරා ගන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා අපි මිලදී ගන්නේ විවිධ වෙළඳුන්ගෙන් අපේ පාවිච්චියටයි. එහෙනම් මොකක්ද ඒක? සිල්ලර වෙළඳාම. එහෙනම් සිල්ලර වෙළඳාගෙන් ඈත් වෙලා හුදකලාවේ අපිට ජීවත් වෙන්න ලැබෙන්නෙම නැහැ. මොකද අපිට අවශ්‍ය සියලු දේ ස්වයං නිෂ්පාදනය තුලින් අපිට සම්පාදනය කරගන්නත් පහසුකම් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සිල්ලර වෙළඳාම සහ නැත්නම් සිල්ලර වෙළඳ ක්‍රියාවලිය සහ සිල්ලර වෙළඳා සමග අඛණ්ඩ දෛනික බැඳියාවක් සබැඳියාවක් අපට අනිවාර්යයෙන්ම තියෙනවා කියන එක මම පෙන්නනවා. ඒ නිසා ඒ වගේ අපේ දෛනික ජන ජීවිතේ සබැඳියාවක් ඇති වෙළඳ ක්‍රියාවලියක් තමයි සිල්ලර වෙළඳාම. ඒ නිසා අපේ මුළු ජීවිතේටම මේ ඒකකේ සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි විභාගෙට අනිවාර්යයෙන්ම සෑම වර්ෂයකම ප්‍රශ්න යොමු කරන්නේ මේක අපේ ජීවිතයට බද්ධ වූ තවත් පාඩම් ඒකකයක් නිසායි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු මුලින්ම සිල්ලර වෙළඳාම අර්ථකථනය. දැන් මම ඔබේ වයසේදී සිල්ලර වෙළඳාම අර්ථකථනය කරපු ක්‍රමයේ නෙවෙයි දරුණේ දැන් තියෙන්නේ. මට හොඳට මතකයි අපිට උගන්වපු ගුරුවරයාගේ නමත් මතකයි ගුරුවරයාගේ රූපෙත් මතකයි. ඒ ගුරුවරයා තාම ජීවිතින් උතර ඉන්නවා. ඒ ගුරුවරයා සිල්ලර වෙළඳාම පාඩම් පටන් ගන්නදී අපිට කිව්වේ කුඩා තොග වශයෙන් සාපේක්ෂව විශාල තොග වශයෙන් මිලටගෙන කුඩා තොග වශයෙන් අලෙවි කිරීම සිල්ලර වෙළඳාම. දැන් එවැනි අර්ථකථන දැන් අතීතයට සින්න වෙලා හමාරයි. විශේෂ කරුණු අලුත් වෙනවනේ. විශේෂ සංකල්ප නවීකරණ වෙනවා. නව ලෝකයට ගැලපෙන පරිදි අපි කියන්නේ විෂය නමනවා කියලා. විෂය නවීකරණය කරනවා. සෑම විෂයක්ම අනිවාර්යයෙන්ම නම් විෂය. තේරෙනවද? ඒ කියන්නේ වෙනස් වන ලෝකයට ගැලපෙන පරිදි විෂය සංකල්ප වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙලා තමයි අද තියෙන්නේ. අද තොග ප්‍රශ්නයක් නැහැ. අද සිල්ලද අපි නිර්වචනය කරන්නේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම සිල්ලර වෙළඳාම ලෙස හැඳින්වෙන අතර එසේ විකුණන්න සිල්ලර වෙළඳා ලෙස හැඳින්වේ. අවසාන පාරිභෝජනය සඳහා නැත්නම් අවසාන පාරිභෝගිකයෙකුට කමක් නැහැ. දෙකම හරි. එක්ක අවසාන පාරිභෝජනයට නැත්නම් අවසාන පාරිභෝගිකයෙකුට ප්‍රශ්නයක් නැහැ. මෙතන ඕන අවසාන පරිභෝජනය කියලා දාන්න පුළුවන්. අවසාන පරිභෝජනයට ඒත් හරි. දෙකම හරියා. එක්ක අවසාන පරිභෝජනයට නැත්නම් අවසාන පාරිභෝගිකයට. මොකද අවසාන පාරිභෝගිකය කියන්නේ කොහොමද? අල්ටිමේට් කන්සියුමර් කියලා කියන්නේ අල්ටිමේට් කන්සියුමර් කෙනෙක් ගන්න තමන්ගේ පාවිච්චියට. එහෙනම් අවසාන පාරිභෝගිකයට කිව්වත් හරි අවසාන පරිභෝජනයට කිව්වත් හරි. භාණ්ඩ විකිණීම තමයි සිල්ලර වෙළඳාම කියන්නේ. එසේ විකුණන කෙනා තමයි සිල්ලර වෙළඳා කියන්නේ. දැන් මේ විකුණුම් පැත්තෙන්නේ මේකම ගැනුම් කරු පැත්තෙන් කියන්නට අපට අයිතියක් තියෙනවා. අවසාන පාරිභෝජනයේ සඳහා භාණ්ඩ ආසේව මිලදී ගැනීම අපි මිලදී ගැනීම සිල්ලර වෙළඳාම. ඒ ප්‍රශ්නයක් නෑ. එහෙනම් අවසාන පරිභෝජනයේ සඳහා භාණ්ඩ ආසේව අලෙවි කරන්න කවුද? සිල්ලර වෙළඳා. ඒතර පෙට්‍රල් ෂෙඩ් එක සිල්ලර වෙළඳේ. ඔබේ ගෙවල් ළඟ තියෙන සාමාන්‍ය පිටින් ග්‍රොසරීස් කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඒ ග්‍රොසරි එක සිල්ලර වෙළඳෙක්. ඒ වගේම අහිංසක අපි දුමු ආච්චි කෙනෙක් අම්මා කෙනෙක් බුලත් පිට වගේ දේවල් විකුණනවා. ඒකත් මොකද? ඒකත් සිල්ලර වෙළඳාමක්. එයාත් ඒතර සිල්ලර වෙළෙන්දෙක් හෝ වෙළෙන්දියක් වෙනවා. ඒ වගේම ඔබ උපකාරක පන්තිරය ගියාද? උපකාරක පන්තියත් මොකද්ද? සිල්ලර වෙළෙන්දෙක්. කියන්නේ මෙහෙම ටියුෂන් කඩ කියලා සමහර අය විවහාර කරන්නේ. ඒක ඇත්තක් තියෙනවා. මොකද අවසන් පරිභෝජනයේ තමයි දරුවෝ ලබා දෙන්නේ. සිල්ලර වෙළඳාම. ඒ වගේම ඔබ බස් එකකින් ගමනක් යනවා, කුපාසල් යනවා. ගාස්තුවක් ගෙවලා බස් ෆෙයාර් ගෙවලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන. බස් එක මොකක්ද? බස් එක සිල්ලර වෙළඳාම කරන කඩයක්. සිල්ලර වෙළෙන්දෙක් හා සමාන. ඒ සේවය ලබා දෙන අවසන් පරිභෝජනයේට. ඒ නිසා අවසන් පරිභෝජනය හෝ අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා විකිණීම තමයි සිල්ලර වෙළඳාම කියන්නේ. එසේ විකුණනු ලබන පාර්ශවය පුද්ගලික ආයතනයක් තියෙනවාද? ඒක තමයි සිල්ලර වෙළඳා කියලා කියන්නේ. මතකනේ තොග ප්‍රමාණය ප්‍රශ්නයක් නෑ දරුවනේ. ඒක පටල ගන්න එපා. තොග ප්‍රමාණය ප්‍රශ්නයක් නෑ. දැන් නිදසුනක් ලෙස ඔබ ඔබේ පාවිච්චියට ඔබ බොහොම යෞවන වයස පසු වෙන නිසා ලස්සන අදින්න කැමතියි. අපි පිරිමි ළමෙක් ගමුකෝ. එයා ගිහිල්ලා කමිස 500ක් ගන්නවා. කමිස 500ක් කරන් අපි තුමු හයරින් වාහනයක පැක් කරන් එන ලොකු ලෝඩ් එක ගන්න.
ගේන්නේ ගෙදර අල්මාරිවල පුරවල එක දවසට එක එක අඳින්න. තමන්ගේ පාවිච්චියට. සිල්ලර වෙලදාම. සිල්ලර වෙලදාම මේක. නමුත් ඔබ යම්කිසි කමීසයක් අපි හිතමු ඔබ නිතර තාත්තලා අම්මලා සමහරට අපි හිතමු යනවා කියලා කොහෙද? බැංකොක්, තායිලන්තය යගනුරු බැංකොක් වලට. බැංකොක් වල ලස්සන රෙදි තියෙනවනේ. ඒතර ඔබ ඒ යන බව දැනගෙන ඔබේ මිත්‍රයෙක් කියනවා එයාගේ අවශ්‍ය වර්ණ ඒ වගේම ඩිසයින් කියලා මට මේ වගේ කමිස එකක් ගෙනත් දෙන්න කියලා. සල්ලි දෙන්නම් කියලා. නිකම් මිලාදී කමිසයක් කියන්නකෝ. ඒතර ඔබ ගේනවා. ඔබ ගේන්නේ තෑගි දෙන්න නෙවෙයි පොරොන්දු වෙච්ච පරිදි මුදල් අය කරන්නේ. එක කමිසයක් ගේන. එක කමිසයක් මිලදී ගන්නවා යාළුවට විකිණීම සඳහා. ඒක මොකද්ද? ඒක සිල්ලර නෙවෙයි. ඒක තොග. ඒක පැහැදිලිවම තොග. ඒ නිසා මිලදී ගන්න ප්‍රමාණය වැඩක් නැහැ. නැවත විකිණීම සඳහා එකක් ගත්තත් ඒක තොග. නැවත විකිණීම සඳහා ඒකක ලක්ෂයක් මිලදී ගත්තත් ඒකත් තොග. තේරෙනවද? ඒ නිසා සිල්ල දැන් අර මම උසස් පෙළ හදාරද්දී ඉගෙනගත්ත ක්‍රමයට අනුව කුඩා තොග වශයෙන් අලෙවි කරයි නම් සිල්ලර විශාල තොග වශයෙන් නම් තොග කියන අර්ථකථනය දැන් ඒව මතක් කරගන්නවත් එපා. දැන් බලන්න ඕන අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ ආසේව මිලදී ගැනීම විකිණීම කරනොත් ඒක තමයි සිල්ලර වෙළඳාම කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට සිල්ලර වෙළඳාමේ ලක්ෂණ කීපයක් අපි දකින්න ඕන. සෙසු වෙළඳාමට වඩා සිල්ලර වෙළඳාම තුළ දකින්න පුළුවන් මූලික ලක්ෂණ කීපයක්. එකක් තමයි අවසාන පාරිභෝජනයේ සඳහා භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීම. මූලිකම ලක්ෂණය ඒකනේ. අනිවාර්යයෙන්ම සිල්ලර වෙළඳාමේදී භාණ්ඩ ආසේව අලෙවි වෙනවා. ඒ මොනකටද? අවසන් පාරිභෝජනය සඳහා. නැත්නම් පාරිභෝගිකයන්ගේ පෞද්ගලික පාවිච්චිය සඳහා තමයි අලෙවි කරන්නේ. නැවත විකිණීමට අලෙවි වෙන්නේ නැහැ. එහෙම නැවත විකිණීම සඳහා අලෙවි වෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම තොග වෙළඳාමක් මිස කවදාකවත් සිල්ලර වෙළඳාමක් වෙන්නෙම නැහැ. පැහැදිලිනේ? දෙවැනි එක තමයි විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් අලෙවිය සඳහා ඉදිරිපත් කරයි. අනිවාර්යයෙන්ම සිල්ලර වෙළඳාමේදී සිල්ලර වෙළෙන්දු සෑම සිල්ලර වෙළෙන්දෙක්ම උත්සාහ කරන්නේ පාරිභෝගිකයාට එදිනෙදා අවශ්‍ය විවිධ වූ භාණ්ඩ වර්ග රාශියක් අලෙවි කරන්න. එක භාණ්ඩ වර්ගයක් අලෙවි කරන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් අපි හිතමු පොල් අලෙවි කරනවා කියලා පොල් විතරක්. පොල් ගෙඩියක් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අලෙවි වෙන රුපියල් 100 නම් අපි 90ට අලෙවි කරන රුපියල් 10ක් ලාභෙට. නැත්නම් 15ක් ලාභ තියලා 85ට විකුණනවා. එතකොට යම් පිරිසක් ඒ ලාභිතක මිලදී ගන්න පුළුවන් එතනින්. නමුත් හැමෝම එන්නේ නැහැ. ඒ කියන්නේ පොල් විතරක් ගන්න, අනිකුත් බඩු ගන්න තව තැනකට යන්න එපා. ඒ නිසා ගොඩක් වෙලාට ඔය සොයං සේවා වෙළෙන්සලක් නැත්නම් සුපිරි වෙළෙන්සලක් නැත්නම් ඔයගොල්ලෝ නිවසසල තියෙන අංග සම්පූර්ණ ග්‍රොසරි වෙළෙන්සලක් වගේ එකට යනවා. ඒතර හාල් ගන්න පුළුවන්, කිරිපිටි තමන්ට අවශ්‍යම දෙයක්ම ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳාමේ ස්වභාවය තමයි භාණ්ඩ එකක් දෙකක් නෙවෙයි, කීපයක් නෙවෙයි, පාරිභෝගිකයාට එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නැත්නම් ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් අලෙවි කරනවා. අනිවාර්යයෙන්ම නිකම් මතක් කරගන්න ඔබට හුරු පුරුදු සිල්ලර වෙළෙන්සැල් සුපිරි වෙළෙන්සැලත් සිල්ලර වෙළෙන්සැලම තමයි. එකම දෙක මහා පරිමාණයි. ඒක සංවිධිතයි, පිළිවෙලයි. ඒකෙත් භාණ්ඩ වර්ග රාශියක් තියෙනවානේ. මහා පරිමාණ ස්වයං සේවා වෙළෙන්සැලක් හිතන්න. ඒකෙත් භාණ්ඩ වර්ග රාශියක් තියෙනවානේ. සමූපකාර සමිති මගින් පවත්වාගෙන යන කෝප් සුපර් සෙන්ටර් කෝප් සුපර් සිටි කියලා දැන් හඳුන්වන්නේ. සමුපකාර සිල්ලර වෙළෙන්සැල්ලවත් සමුපකාර කඩ සමිති. ඒකෙත් භාණ්ඩ වර්ග කීපයක් තියෙනවා. නිසා කීපයකට සීමා වෙන්නේ නැහැ. පාරිභෝගිකයාට එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රාශියක් මේ වෙළෙන්සැල් තුල අලෙවි කරනවා. දැන් තොග වෙළෙන්සැලක ඕක නැහැ. සමහර තොග වෙළෙන්දෙක් භාණ්ඩ 2යි 3යි. කීපයක් විතරයි. තේරුණාද? නමුත් සිල්ලර වෙළෙන්දට එහෙම බෑ. විවිධ වූ මේ භාණ්ඩ ආසාව අලෙවි කරන්න වෙනවා. මොකද පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීම තමයි සිල්ලර වෙළෙන්දගේ මූලික ඉලක්කය වෙන්නේ. මොකද සෑම පාරිභෝගිකයෙක්ම තමන්ට සමීප, තමන්ට හුරු පුරුදු සිල්ලර වෙළෙන්දා වෙත එන්නේ ඇයි? තමන්ට අවශ්‍ය භාණ්ඩ සියල්ලම එකම වහලක් කරින් ගන්න. අන්න ඒ පදනම මත සෑම සිල්ලර වෙළඳ සැලකම භාණ්ඩ වර්ග රාශියක් අලෙවි වෙනවා. දැන් මට කනට ඇහිලා තියෙනවා, ඔබට කනට ඇහිලා තියෙනවා, ඔබ අත්දැකලා තියෙනවා. සමහරට කියනවා ඇයි අර ගෙවල් ළඟ කඩේ තියෙන අසවල කඩේ තියෙන ඇයි මෙච්චර මෙහෙට මේ දුරකතර ගෙවාගෙන ඇයි මේ තෙල් මේ පුච්චගෙන මේ මොඩ බයික් එකේ මෙච්චර මෙහෙට මේ ට්‍රැෆික් එකේ එහෙම අහනවනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ කියන්නේ එයාගෙන් ගත්තොත් භාණ්ඩ වර්ග දෙකයි තියෙන්නේ. අනිත් භාණ්ඩ වර්ග ටික ගන්න මෙහෙට එන්න ඕන. ඊට ලේසි මෙතනින්ම ගන්න එක. ඕක මමත් අත්දැකලා තියෙනවා. මමත් ඕක කරනවා. ඒ නිසා සිල්ලර වෙළෙන්සැලක සියලුම කියන්නේ පාරිභෝගික දෛනික වූමනා සපුරාලන්න අවශ්‍ය සියලුම භාණ්ඩ වර්ග තියෙන්න ඕන නිසා ඒ පදනම මත භාණ්ඩ වර්ග අනිවාර්යයෙන්ම රසක්
අලිවිසදා ඉදිරිපත් කරනවාමයි. තුන්වෙනි ලක්ෂණය තමයි පාරිභෝගිකයට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබීම. දැන් පාරිභෝගිකයට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී ලබා ගන්න ඉඩකඩ සලසලා තියෙන්න ඕනේ. මේ වැඩි ඈතකට මේ අද උදේ අපේ නිවසේ පොඩි ව්‍යායාම උපකරණයක් තියෙනවා. ඒක අපි කොටසක් ගලවගෙන ගියා ඒක රිපෙයාර් කරගන්න හරි පාර්ට් එක ගන්න හරි. ඉතින් අපිට විශ්වාසයි අපිට සමීපම ඒ අලුයම් මධ්‍යස්ථානට ගියා. ගියා මේගොල්ලෝ මුලින්ම කරා අපි මේක කරලා දෙන්න රිපෙයාර් එක දවස් 2ක් යයි. ඔය කියලා එහෙම විස්තරත් කතා කරලා ඒක කරන්න ඕන දේත් අපිට පැහැදිලි කරලා කෝකටත් ඉන්නස බලන්න කියලා ගියා කියන ස්ටෝර්ස් වලට. ඒ පාරම නැවිල්ලා කියනවා පාර්ට්ස් නැහැ. සර් අපිට එහෙම පාර්ට්ස් ගෙන්නගෙන මේක කරනකොට දවස් 5ක් ගත්තා. ඒ නිසා සර්ලා යන්න නුගියෝ රසවල් තැන්ට කියලා ඔන්න තැනක් කියනවා. ඉතින් අපිට ඒකට කැමති උන්නේ නැහැ තරම්. අපි ගියා ඉතින් ඉවර කරන්න දෙන්නේ නැතිකමට. තේරෙනවද? ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වහන්න අවශ්‍ය තැනින් අපිට ගන්න ඕනේ. අපිට සමීපතම පහසුම ස්ථාන තමයි අපි ගියේ. ඉතින් එතනින් ඒ පාර්ට්ස් නැහැ කියන උත්තරේ වැරදි. ඒගොල්ලෝ රිපෙයාර් එක කරන්නම් කියලා කෝකටත් කියලා තමයි පාර්ට්ස් තියෙනවද කියලා බැලුවේ. නැහැ කියලා කියනවා අසවල් තැනට යන්න කියලා. එහෙම වෙන්න බෑ. ඒකයි මේ කියන්නේ පාරිභෝගික අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේ. ඒක තමයි වැදගත්ම දේ. අපිට සමීප ස්ථානයේදී ලබා ගන්න ඉඩකඩ සලසලා තියෙන්න ඕනේ. අවශ්‍ය ද්‍රව්‍ය තියෙන්න ඕනේ. දැන් සමහර සිල්ලර වෙළෙන්සැල් වලට ගියාම අපි ඉල්ලනවා රෝස කැකුළු හාල් තියනවද කීයද කියලා. කියනවා රෝස කැකුළු නැහැ. සාමාන්‍ය කැකුළු තියනවා කියලා. එවනත් අපි අහනවා කීරි සම්බ තියනවද? කීරි සම්බ නැහැ මුතු සම්බ තියනවා කියලා. අපිට ඒක වැඩක් නැහැනේ. අපිට ඕන දේ උණු තියෙන. ඒක මේ අවශ්‍ය ද්‍රව්‍ය උණු තියෙන. පාරිභෝගිකයාට අවශ්‍ය ද්‍රව්‍ය මිසක සිල්ලර වෙළෙන්දට අවශ්‍ය ද්‍රව්‍ය රැස් කර තබාගෙන විකුණන්න උත්සාහ කළ තේරුමක් නැහැ. නිසා පාරිභෝගිකයට අවශ්‍ය ද්‍රව්‍ය අනික අවශ්‍ය ප්‍රමාණය තියෙන්නත් ඕනේ. දැන් සමහර විට අපි අවශ්‍ය ප්‍රමාණය ඉල්ලුවම අවශ්‍ය ප්‍රමාණය නැහැ. අපි හිතමු යම් කිසි එළවලු වර්ගයක් කියලා අපිට හෙට තියෙනවා දවල්ට සලාක දානයක්. අපිට එළවලු කිලෝ 2ක් ඕනේ. කියනවා එළවලු කිලෝ 2ක් නැහැ. එළවලු කිලෝ එකක් දෙන්නම්. අපි නැත්නම් හෙට දෙන්නම් ඉතුරු කිලෝ එක. එහෙම හරියන්නේ නැහැ නේ. අපිට අවශ්‍ය ප්‍රමාණය තියෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය ප්‍රමාණය තියෙන්නත් ඕනේ. දැන් අපිට බිස්කට් ගන්න ගියොත් බිස්කට් පැකට් අපිට 5ක් ඕනේ. නම් අපිට 2ක් විකුණලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී මිලදී ගන්න ඉඩ පහසුකම් සලසලා තිබෙන්න ඕනේ. ඒක ප්‍රධානම ලක්ෂණයක්. එහෙම නැත්නම් සිල්ලර වෙලදාම අසාර්ථක වෙනවා. ඊළඟට බොහෝ විට ණය පදනම මත භාණ්ඩ අලෙවි කිරීම. අනිවාර්යයෙන්ම ණයට විකුණන්න වෙනවා. ඒක සිල්ලර වෙලදාමට ආවේනික වූ ලක්ෂයක්. කවදාකවත් සිල්ලර වෙලදාමෙන් ඉවත් කරන්න බැරි ලක්ෂණයක් දරුණේ ඒක. ඔබ දැකලා ඇති ඔබට සමීප පිටුම හાર્ඩ්වෙයාර් ස්ටෝර්ස් එක නැත්නම් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන තැනක වෙන්න පුළුවන්. ඔබේ ගෙවල් ළඟ තියෙන සාමාන්‍ය ග්‍රොසරි වෙළෙන්සැලේ වෙන්න පුළුවන්. ගහනෝ නේද ණයට ඉල්ලා අමනාප නොවන්න. නැත්නම් ණයට විකුණු නොලැබේ. එහෙම ගැහුවොත් මොකද වෙන්නේ බෝඩ් එකක්? දින 2 3 4 5 යනකොට ගණදුණු කරු අඩු වෙනවා. මොකද මමත් එම වෙළෙන්සැලේ ණයට තමයි ගන්නේ. මට මාසිකව ආදායම ලැබුණොම වැටුප ලැබුණොම ගෙවන්න. දැන් ණයට විකුණු නොලැබේ කිව්වම මටත් මොකද්ද වගේ ණයට ඉල්ලන්න මමත් යන්නේ. මමත් ඒ වෙළෙන්සැල මග හරිනවා. දැන් එහෙම මම දන්න වෙළෙන්සැල කීපයක්ම තියෙන අපි හිතවත් අය කරන ඒගොල්ලෝ එහෙම බිස්නස් වැටිලා ආයි මොකද කරන්නේ? බෝඩ් එක අයින් කරනවා. අයින් කළා ආයි ණයට දෙන්න ගන්නවා. ඒක ආවේනික වෙලා කරන දෙයක් නෑ. ඔබ කවදාකවත් නිෂ්පාදකයාගෙන් බඩු ගන්න අවස්ථා තියෙනවා ඍජුව ණයට ඉල්ලනවද? ඉල්ලන්නේ නැහැ. අපි දන්නවා දෙන්නේ නැහැ. ඔබ තොග වෙලෙන්දකින් තොග වශයෙන් ගිහිල්ලා ගන්නවා. ණයට ඉල්ලනවද? සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඔබට දෙන්නේ නැහැ. නමුත් අපි සිල්ලර වෙලෙන්දකින් ණයට ගන්න පුරුද්දක් තියෙනවා. පිටුම දැන් සල්ලි මදි. සල්ලි මදි නම් අපි කියන මදි කියලා ප්‍රශ්නයක් නැහැ කියලා දෙනවනේ. එහෙම දෙන්න ඕනේ. සල්ලි මදි කවන්නේ එහෙනම්ස කරන්න දෙයක් නැහැ. එහෙනම් සල්ලි ටික හොයාගෙන ඉන්න කිව්වොත් මොකද වෙන්නේ? අපිට ඒක හිතර හරි මදි. අනේ අපිට හිතර පොඩි කනගාටුවක් දැනෙනවා. මේ මිනිස්සු අපි අඳුරනවා. අපිට සමීප වෙලෙන්ද මම අවුරුදු ගාණක් තිස්සේ මගේ බඩු ගන්නවා. මාසෙකට මෙච්චර ගන්නවා. මේ මිනිස්සුන්ට මට සල්ලි අඩුයි කියලා අඩු ගානේ ඒ බඩු ටික දුන්නේ නැහැ. එහෙම තියෙනවනේ වේදනාවක් ඇති වෙනවනේ. ඒ වේදනාවම වෙන්න පුළුවන් මම මේ වෙලෙන්සල අත්තරින අවස්ථාව. ඒ නිසා අනිවාර්යයෙන්ම සිල්ලර වෙලදාමේ ආවේනිකම ලක්ෂණේ ණයට විකුණන්න වෙනවා. බොල් ණය පාඩුත් ඉතින් නොවෙනව නෙවෙයි. වරින් වර වෙනවා. නමුත් ණයට විකිණන්න වෙනවා. ඒක සාමාන්‍ය සිල්ලර වෙලෙන්දගේ
සේවාවලින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක අනිවාර්ය සේවයක් නොවේ. නමුත් වෙළඳ පරිචය අනුව සිල්ලර වෙළෙන්දා විසින් ඉටු කළ යුතු අනිවාර්ය සේවයක් වශයෙන් පාරිභෝගිකව දකිනවා. ණයට දුන්නේ නැත්නම් එයා හොඳ නැහැ. එයා බොහොම ගුණමකු වෙළෙන්දෙක්. එයාට මනුෂ්‍යකමක් නැහැ. එයාට හදවතක් නැහැ. අපි ඔය වගේ විවිධ ප්‍රකාශ තුලින් අපි ආව මොකද කරන්නේ? එයාට එක එක භූමිකා ආරෝපණය කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ණයට විකුණන සිදුවීම ප්‍රධානම ලක්ෂණය. ඊළඟට පස්වෙනි එක පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වගෙන යාම. සාමාන්‍යයෙන් සිල්ලර වෙළෙන්දෝක කරනවමයි. මොකද සිල්ලර වෙළෙන්දන්ගේ එක අතකින් මේක සමහර අය කියන්නේ මේක කපටිකමක් කියලා. කපටිකමක් කියලා. නමුත් අපි ව්‍යාපාර පැත්තෙන් බැලුවොත් සිල්ලර වෙළෙන්දාගේ ඒක ප්‍රවර්ධන උපාය මාර්ගයක්. සිල්ලර වෙළෙන්දාගේ ඒක අලෙවි කරන ප්‍රවර්ධන උපාය මාර්ගයක්. මොකද්ද? ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතාව පවත්වාගෙන යාම. ඒක අවශ්‍යයි. මොකද සාමාන්‍ය සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දෙකුට රුපියල් මිලියන ගණන් වියදම් කරලා වසරේ මාස ගණනාවක් තිස්සේ රූපවාහිනී ප්‍රචාර දැන්වීම් පළ කරන්න, එහෙම නැත්නම් සමාජ ජාල තුල දැන්වීම් පළ කරන්න සල්ලි නැහැ. එයාගේ ප්‍රධාන අංක එකේ ප්‍රවර්ධන උපාය මාර්ගය තමයි කස්ටමර් රිලේෂන්ස් වැඩි කරගන්නේ. ගනුදෙනුකරු සම්බන්ධතා වර්ධනය කරගන්නේ. ඒ සම්බන්ධතා වර්ධනය කර ගැනීම තුළ තමන්ගේ වෙළඳපොළ තමන්ගේ ගනුදෙනුකරුන් සංඛ්‍යාව ස්ථාවර කරගෙන අඛණ්ඩව වෙළඳාමක නියැලෙන්න පුළුවන්. ඒ නිසා සිල්ලර වෙළඳු සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතා තියෙනවා. මේක ඔබ දන්නවා. මේ අලුතෙන් අපි ඉගෙන ගන්න එකක් නෙවෙයි. අපි මේ ජීවිතේ අත්දකින්න දේවල් මේනේ. අලුත් දේවල් නෙවෙයි. මේවා අලුත් කරගන්න එපා මනසට. මේවා බොහොම කැමැත්තෙන් බාර ගන්න. කැමැත්තෙන් ඔබ හිතන්න අයියෝ මේවා පුළුවන් අපි දන්නවා මේ අපේ මේවා ඇත්තනේ. මේ අපේ අත්දකින්න දේවල්. එහෙම සරලව හිතන්න. දැන් ඔබට අත්දැකීම් තියෙනවනේ. දැන් ඇත්තටම සිල්ලර් වෙලෙන්ද අපි කඩේට යනකොට good morning sir. නැත්නම් ඔයගොල්ලෝ නම කියලා කියනවනේ good morning නිමල්. එහෙම කියනවනේ. කොහොමද? මොකද මේ දවස් දෙක තුනක් දැක්කේ නැත්තේ. අපි ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න හිටියේ. අපි ඇවිල්ලා බලන්න හැදුවා මොකද අසනීපයක් අත් වෙලාද කියලා. ඒකම ඇති. ඒක අපිට ඒ මොහොතේදී ලෙන්ගතු ආමන්ත්‍රණයක් කරන්න. ලෙන්ගතු මිත්‍රශීලී ආමන්ත්‍රණය. ඒ ලෙන්ගතු මිත්‍රශීලී ආමන්ත්‍රණය තුල අපිවත් දන්නේ නැහැ. අපිටත් හොර රහසේ අපි ඔහු වෙතම බැඳීම් ඇති වෙනවා. ඔහු වෙතම අපි තවදුරටත් අපි බැඳීම් ශක්තිමත් වෙනවා. ඒ නිසා අපිට එයාගෙන් පිට භාණ්ඩයක් ගන්න හිතෙන්නේ. ඔක මට තියෙනවා. ඔබට තියෙනවා අනිවාර්යෙන්ම මම දන්නවා. දැන් අපේ ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේ මුදලාලි අපිත් එක්ක ඒ වගේ මිත්‍රශීලී සම්බන්ධකම් තියාගන්නවා නම් අපිට ඒ කඩේ පහු කරලා භාණ්ඩයක් කරන් ඒ කඩේ ඉස්සර යන්න හිතෙන්නේ නැහනේ. මට වෙනව ඔබටත් වෙනව මම දන්නවා. තේරෙනවද? ඒ නිසා අර වගේ සම්බන්ධකම් තියාගන්න. ඒ විතරක් නෙවෙයි. අපි එදුම අපි කියනවා මෙහෙමයි අපි දවස් දෙක තුනකට එළියට යනවා. අපේ ගෙදර අපි නතර කරලා ඉන්න කෙනෙක් එයාට අවශ්‍ය බොරු ටිකක් දෙන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැහැ සර්. එයාට කියන කෝල් එකක් දෙන්න කියලා. එයාට හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. එයා එන්න ඕනේ නැහැ. එයා දැන් ගේ බලාගන්න කියන්නේ අපි යවන්න. අපේ ගෝලයට අපි යවන්න අවශ්‍ය දේ ප්‍රශ්නයක් නැහැ. ඒක සල්ලි ප්‍රශ්නයක් නැහැ සර් ඕන දැක්ක කෝල් කරන්න කියන්නේ වෙන නම්බරේ. ඒකත් හරිනේ. ඒකත් අන්න ලෙන්ගතු සබැදියාවක් එයා වර්ධනය කරනවා. අපිට එහෙම කරද්දි මොකද වෙන්නේ? අපිට ඒව අමතක කරන්න බෑ. සමහර පසු කාලීනව එයාගේ කඩේ භාණ්ඩ වල මිල වැඩි. එයා අපිට සමහරට කියන්නේ අපිට දෙන සහනත් කපා හරිනවා. ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නැහැ. ඒත් අපිට මුල අමතක කරන්න බෑ. ඒ සම්බන්ධයිනේ. තේරුණාද? ඊළඟට අපි වෙලෙන්සලට යනකොට කාර්යබහුල වෙලාවක් නොවේන අපිත් එක්ක සාමාන්‍ය එදිනෙදා රට ගැන කතා කරනවා. දැන් මම ක්‍රීඩාවලට ආසයි කියලා දන්න නිසා මම එක්ක ගියාම ගොඩක් කරලා ක්‍රිකට් මැච් ගැන එහෙම අපේ සිලෝන් ටීම් එක මොන හරි පෙරදුනාම මේ මැච් එක ගැන කතා කරනවා. මොකද අන්න සම්බන්ධතා. සමීප සම්බන්ධතා ගොඩනගන ක්‍රම. ඊළඟට සෑම උපන්දිනයකටම උදෙන්ම නැගිටලා සුබ පතන්නේ කවුද? අපි බඩු ගන්න අපිට හුරු පුරුදු සිල්ලර වෙලෙන්ද. ඒකම ඇති. අවුරුද්දටම අපිට යාව මතක වෙන්නේ. අවුරුද්දටම අපිට යාව හැර වෙනත් කෙනෙක්ගේ මිලදී ගන්න හිතෙන්නේම නැහැ. දැන් මේ කතා කරන මට ඕක 100%ක්ම ඇත්තයි. මම දන්නවා ඔබට 100%ක්ම ඇත්තයි. තමාටේ වෙලෙන්දගේ අපි කියන්නේ බ්ලැක් මාකට්. ඒ කියන්නේ කළු කඩ මිල, ඒ කියන්නේ මිල වැඩි. තේරෙනවද? අපේ ගෙදර බිරිඳත් කියන්නේ ගිනි කපුට්ටක්. එහෙම කිව්වා වුණත් අර සම්බන්ධකම් විවිධ පැතිවිලින් ගොඩනගාගෙන අපිට බද්ධ වෙලා අපේ ජීවිතේ ඒගොල්ලෝ මිත්‍රෙක් වශයෙන් බද්ධ වෙලා ඉන්නකොට අපිට කරන්න දෙයක් නෑ. අපි යාළඟටම තමයි යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සිල්ලර වෙලෙන්දගේ ප්‍රධානම අලෙවි කරන උපාය මාර්ගයක්
ඒක කපටි ක්‍රියාවක් කියලා සාමාන්‍ය ව්‍යවහාරදී කිව්වට ඒක පැහැදිලිව ප්‍රධාන විධිමත් අලෙවිකරන උපාය මාර්ගයක් තමයි සම්බන්ධතා ගොඩනගා ගැනීම. තේරෙනවද? වසරකට වරක් අපි දුමු යා ගන්න ලොකු කේක් එකක්. හොඳ කේක් එකක්. අපි සිංහල අවුරුද්ද නැත්නම් ජනවාරි පළවෙනිදාට හොඳ කේක් එකක් ගෙනත් දෙනවා. සුබලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරලා. දීපාන්දර මේ ගෙනත් දෙනවා. මොන තරම් අපට ඒක ප්‍රීතිදායකද? මොන තරම් සතුටුදායකද අලුත් අවුරුද්දනේ සම්බන්ධකම්. ඒ අනිවාර්යයෙන් මේ සම්බන්ධකම් අවශ්‍ය වෙන්නේ. මොකද එයාට මහා පරිමාණ තොග වෙළඳුන් නිෂ්පාදකීන් වගේ දැවැන්ත අලෙවි ප්‍රවර්ධනයක් ජනමාධ්‍ය සම්බන්ධ කරගෙන ලොකු වියදමක් දරලා කරන්න බෑ. මෙයාගේ තියෙන හොඳම ප්‍රවර්ධන ක්‍රමය තමයි සමීප සම්බන්ධතා ගොඩනගා ගන්න එක. පැහැදිලිනේ? ඊළඟට 6 වෙනි එක කුඩා පරිමාණ වලින් අලෙවි කිරීම. සාපේක්ෂව භාණ්ඩ කුඩා පරිමාණයෙන් තමයි විකුණන්නේ. නමුත් ඒක නීතියක් නෑ. මහට විශාල පරිමාණයෙන් අලෙවි කරන අවස්ථා තියෙනවා. දැන් සිල්ලර දාමේ ප්‍රවණතා තියෙනවා. නිව් ට්‍රෙන්ඩ්ස් එක ට්‍රෙන්ඩ් එකක් තමයි තොග වෙළඳාමත් මිශ්‍ර කරගෙන කරනවා. කියන්නේ සිල්ලරට අලෙවි කරනවා, තොග වශයෙන්ුත් අලෙවි කරනවා. නැවත විකිණීම සඳහා. නැවත විකිණීම සඳහා කියන්නේ තව අපෙන් මිලදී ගන්න අපේ තවත් වෙළෙන්දේ. අපෙන් ගන්නේ තවත් වෙළෙන්දේ. තේරෙනවද? ඒ වෙළෙන්ද අනිවාර්යයෙන්ම සාපේක්ෂව විශාල පරිමාණයෙන් ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තම සිල්ලර දාමේදී කුඩා තොග වශයෙන් කුඩා ප්‍රමාණ වලින් තමයි අලෙවි සිදු වෙන්නේ. ඊළඟට පාරිභෝගිකයා සමීපේ වෙළඳපොළ පිහිටුවීම අත්‍යවශ්‍යමයි. සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳ සැලක් අනිවාර්යයෙන්ම පිහිටුවන්න ඕනේ පාරිභෝගිකයා සමීපයමයි. තේරුණාද? පාරිභෝගික සමීපයමයි. මොකද පාරිභෝගිකයාගෙන් ඈත් වූ හුදකලා ප්‍රදේශයක සිල්ලර වෙළඳ පොලක් ස්ථානගත කිරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා පාරිභෝගිකයෝ ඉන්න ඕනේ. දැන් නිදසුනක් වශයෙන් පෙදමු කාන්තාර දේශගුණයක් තියෙන ප්‍රදේශවල ඊටාම ජනශූන්‍යයි. ඒ ප්‍රදේශවල අපි හිතමු අයිස්ක්‍රීම් වර්ග, ඒ වගේම සිසිල් බීම, ඒ වගේ මේ අර තිබහට බොන්න පුළුවන්, කන්න පුළුවන් ආහාර පාන අලෙවි කරන ස්නැක් බාර් එකක් දැම්මොත් සාර්ථකද නැද්ද? ඒක සිල්ලර කඩයක් සාර්ථකද නැද්ද? සාර්ථක නැහැ. ඒ කියන්නේ ඒ කාන්තාර දේශගුණයක ජන ශූන්‍යයිනේ. හිටියත් බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගිකයා ගැවසෙන, පාරිභෝගිකයාට සමීප, පාරිභෝගිකයාට පහසුවෙන් කෙටි කලකින් ක්ෂණිකව ළඟා විය හැකි ස්ථානයක්ම වෙන්නට ඕනේ සිල්ලර වෙළඳසැල ආරම්භ කරන්න. එහෙම වුණොත් විතරයි ඒ සිල්ලර වෙළඳපොළ සාර්ථකත්වයට පත් වෙන්නේ. තේරුණාද? දැන් තොග වෙළඳාමට ඕක ප්‍රශ්නයක් නැහැ. මොකද තොග වෙළඳ හෝ නිෂ්පාදකයා ළඟට එන්නේ පාරිභෝගිකයෝ. ඒතර නිෂ්පාදකයා සමහරට එයා විසීම භාණ්ඩ බෙදා හරිනවා. තොග වෙළඳ එයා විසීම භාණ්ඩ බෙදා හරිනවා. ඒ නිසා පාරිභෝගිකයෝ වැදගත් වෙන්නේ යටිතල පහසුකම්, ප්‍රවාහනය, sannivedanaya, පොදු ආරක්ෂාව වැනි කාරණා තියෙන තැනක තමයි ස්ථානගත වෙන්න ඕනේ. මු සිල්ලර වෙළඳට ඒක බෑ. අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට සමීප ස්ථානයක් විය යුතුමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පාරිභෝගික සමීපයේ තමයි මේ වෙළඳසැල් නැත්නම් වෙළඳපොළ ස්ථානගත කරන්නේ. තවදුරටත් ගත්තොත් මේ සිල්ලර වෙළඳාම එක ලක්ෂණයක් තමයි භාණ්ඩ ප්‍රදර්ශනය. භාණ්ඩ ප්‍රදර්ශනය තිශය වැදගත්. මොකද සිල්ලර වෙළඳසැලකට අපි දැන් ආවම එන්නේ එක් භාණ්ඩයක් ගන්න එන්නේ. ආවම පස්සේ අපිට තව භාණ්ඩයක් මතක් වෙන්න පුළුවන්. පිටුම ඕගොල්ලෝ පුංචි උදාහරණයක් ඔයාලව සමහරට අම්මලා යවනවනේ කඩේට. යනකොට අම්මලා කියන මොන හරි පිටුම එළවලු වර්ගයක් ගේන්න කියලා. දැන් අපි හිතමු ඊයේ අම්මා නිකමට කිව්වා පුතේ කඩේටිකුත් මතක් කරගන්න මේ බටර් එක ඉවරයි බටරයක් ගේන්න. දැන් ඒකේ නිකන් කිව්වා. හරිද? අද අම්මට ඕක අමතකයි. අද අම්මා කියනවා කිසියම් එළවලු වර්ගයක් ගේන්න කියලා. ඔබ එළවලු වර්ගේ කියලා කිරලයි පෑදෙන්න. දැන් ඔබ නිකන් බලනකොට මේ රැක්ස් වල තියෙන ඔක්කොම භාණ්ඩ එකවර භාණ්ඩ ප්‍රදර්ශනය වෙනෝනේ. ප්‍රදර්ශනය දුන්න මතක් වෙනවා මොකද්ද? අන්න අම්මා කිව්ව ඇන්කර් බටර්ද නැත්නම් හයිලන්ඩ් බටර්ද ඒ බටර් වර්ගේ තියෙන පේනවා. ෂෝකේස් එකේ දාලා තියෙනවා නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මොකද වෙන්නේ? අන්න ටක් ගාලා එකත් ගන්නවා. ඒ වගේ සිල්ලර වෙළඳසැල තියෙන්න ඕනේ එක් භාණ්ඩයක් ගන්නාම Tamanට අවශ්‍ය අනිකුත් භාණ්ඩත් පේන්න ඕනේ දැනෙන්න ඕනේ. Taman පත්‍රය ගන්නාවේ පත්‍රය ගන්නාන් පස්සේ Taman දකිනවා මේ ටූත් බ්‍රෂ් එක. Tamanගේ ටූත් බ්‍රෂ් එකත් ගෙවිගෙන ඉන්නේ දැන්. බ්‍රෂ් එකක් ගන්න ඕන මතේ හිටියා. අදම නෙවෙයි ආසන්න දිනක. දැන් දැක්කම මොකද වෙන්නේ? මට බ්‍රෂ් එකකුත් දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේ සිල්ලර වෙළඳසැල අනිවාර්යෙන් භාණ්ඩ ප්‍රදර්ශනයට මූලික තැන දෙනවාමයි. දැන් තොග වෙළඳසැලක ඕක නැහැනේ.
සමහරට බහන්න පේන්නෙම නැහැ. සාම්පල් කීපයක් සමහරට පේන්නේ. සමහර ඒත් පේන්නේ නිකන් පුංචි කාර්යාලයක් විතරයි පේන්නේ. නමුත් මේක එහෙම බෑ. ගනුදු පාරිභෝගිකයා ඇවිල්ලා පාරිභෝගිකයාගේ අනිවාර්යයෙන්ම ඇස් යොමු කරනකොට යාට දැනෙන්න ඕනේ මට මෙන්න මේ බහන්න ඕනේ. මේ බහන්න මම මිලදී ගන්න ඕනේ. අද සල්ලි නැතත් මං හෙට හරි මිලදී ගන්න ඕනේ. කියලා එයා අනිවාර්යෙන් විභව්‍ය තත්වයට පත් කරන්න පුළුවන් වෙන්න නම් අනිවාර්යයෙන්ම බහන්න ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම කෙරෙන්නට ඕනේ. ඒ නිසා මේකට මේක තවත් එකතු කරත හැකි අපිට 8 වෙනි එකක් වශයෙන් ඕනනම් භාණ්ඩ ප්‍රදර්ශනයට ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. ප්‍රමුඛතාවයක් ලබා දීම. භාණ්ඩ ප්‍රදර්ශනයට ප්‍රමුඛතාවය ලබා දීම. මෙන්න මේ වගේ ප්‍රධාන ලක්ෂණ කීපයක්ම සිල්ලර වෙළඳාමේ අපිට දකින්න පුළුවන්. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ලක්ෂණය. සිල්ලර වෙළඳුන්ගේ නිටුවන සේවා. මේක නිතරම අහනවා. මේක විභාග ප්‍රශ්නයක්ම කියලා හිතා ගන්න. ඔබ අනිවාර්ය විභාග ප්‍රශ්නයකට තමයි මේ දැන් සූදානම් කරන්නේ. මොකද මේක ඒ තරම්ම අහනවා. හැමදාම අහන්නේ නමුත් නිතරම අහනවා. සමහරට එක ළඟ අවුරුදු දෙක තුන පිට අහනවා. සිල්ලර වෙළඳා ඉටුවන සේව අපිට පුළුවන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න. එකක් නිෂ්පාදකයට, එකක් තොග වෙළඳට, අනිත් එක පාරිභෝගිකයට අපිට. ගොඩක්ම වාසිය අපිටනේ. තේරෙනවද? නිෂ්පාදකයට එයා සේවා සලසනවා. සිල්ලර වෙළඳ. මුලින්ම නිෂ්පාදකයට. එකක් තමයි නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත පාරිභෝගිකයට හඳුන්වා දීම. නිෂ්පාදකයා කලින් කලට අලුත් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා බිහි කරනවා. බිහි කළාට ඒවා හඳුන්වා දීම කරන්නේ නිෂ්පාදකයා නෙවෙයි සිල්ලර වෙළඳ. ඔබට හිතේ ඉතින් ප්‍රචාරණේ තියෙන මොකටද? ප්‍රචාර දැන්වීම පළ කරනවා. ප්‍රචාර දැන්වීම පළ කළාට පිව දකින්නේ නැහැ. සමහරට අපි රූපවාහිනිය බලන්න පුරුද්දක් නැහැ. විශේෂයෙන්ම වත්මන් තරුණ පරපුර ඔබලා රූපවාහිනිය බලන්න පුරුද්ද නෙවෙයිනේ තියෙන්නේ. ඔබ යන්නේ කෙලින්ම ස්මාර්ට් ෆෝන් එකෙන් තමයි ඔක්කොම ටික බලන්නේ. ස්මාර්ට් ෆෝන් එකේ අපි අඩු ගන්න ප්‍රවෘත්ති බලන එක, නේ රටතොට විස්තර බලන එක, ආර්ථික වෙනස්කම් බලන එක, රටේ ආර්ථික අර්බුද බලන එක ඔබේ පුරුද්ද නෙවෙයි. ඔබට අවශ්‍ය ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් සහ ඔබට විනෝදකාමී දේවල් තමයි බලන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රචාරණයේ තුලින් අපිට හසු නොවන දේවල් බොහෝ වෙලාවට තියෙනවා. ප්‍රචාර දැන්වීම කියලා අපි තරම් අවධානයක් යොමු කරන්නේත් නැහැ. අපි ක්‍රිකට් මැච් එකක් නරඹනවා කියන්නකෝ මේ සජීව රසනාවක් වශයෙන් රූපවාහිනිය. ඔය ඕවරයක් අවසානයේ දානවානේ ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් අපි බලනවාද? අපිට ඒක වදයක්. අපි කැමති ඒව පෙන්වන්න නැතුව ඉන්නවා. ග්‍රවුන්ඩ් එකේ අඩු ගානේ ග්‍රවුන්ඩ් එකේ කිසිම පන්දුවක් යවන්නේ නැතිලා අඩු ගානේ අම්පයර්ලා දිහා හරි බලන් ඉන්න අපි ආසයි. අපි බලන්න කැමති නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රචාරණය තරම් ඵල ලැබෙන්නේ නැහැ. ප්‍රචාරණයට වඩා ඵල ලැබෙන්නේ මොකද්ද? word of mouth marketing. word of mouth marketing කියන්නේ මොකද්ද? කටවචනයෙන් කරන ප්‍රචාරණය. ඒ නිසා සමාජ ජාල තුල වෙන්න පුළුවන්, රූපවාහිනී වෙන්න පුළුවන්, පුවත්පත් වල වෙන්න පුළුවන්. ප්‍රචාර දැන්වීම වලට වඩා අනිවාර්යයෙන්ම සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගේ අලුත් නිෂ්පාදිත හඳුන්වා දෙනවද? ඒක හරි ප්‍රබලයි. ඔබටත් ජීවිතේ එක දවසක හරි මතකයක් ඇති. ඔබ දැනට පාවිච්චි කරන භාණ්ඩයක් ආපු මුල් අවුව, ඒ කියන්නේ වෙළඳ පොළට ප්‍රවේශ වෙච්ච මුල් අවදියේදී ඔබේ භාණ්ඩ දැනගත්තේ සිල්ලර වෙළඳාගේ. එයා කියපු නිසා තමයි මිලදී ගත්තේ. එයා කිව්ව නිසා මිලදී ගන්න ආසාවක් ඇතුව නැත්තම් මිලදී ගන්න තවත් සෑහෙන කාලයක් ඒක ඔබට නොසෙව් භාණ්ඩයක්. අත්දැකීම් ඇති මට තියෙනවා. දැන් ඔය මැගී සුප් කැට කියන එක ආවේ දැන් අවුරුදු මම හිතන්නේ 30කට විතර උඩදී. ඒ ආපු වෙලාවේ මේ මොකක් හරි මං කඩේට එක්කෝ වැසිබර දවස් සීතල දවසක කෝපි ටිකක් හරි මොනවා හරි ගන්න ගියන් පස්සේ අපේ මං දන්න පෙරදුක මේ දවස්වල හොඳ භාණ්ඩයක් තියෙනවා මහත්තු බොනවා නම් මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය එළවලු තඹ ගන්න මේ දුම් ගහගෙන ඒ කාලේ ඉතින් ගෑස් ලිප් එහෙම අඩුයිනේ. දුම් ගහගෙන සුප් හදන්න ඕනේ. මේක මං හොඳයිද ඔය ඉතින් ආටිෆිෂියල් නෑ මහත්තු හොඳයි මේක. මෙහෙමයි මමත් බිව්වා හවසට බිව්වන් පස්සේ ෆිට් එකක් තියෙනවා. ඒක රසට හොඳයි. ඒත් තේක වෙනුවට බොන්න පුළුවන්. ඔහොම විස්තරයක් කිව්වා. මොකද මටත් පැකට් එකක් දෙන්නකෝ. ඉතින් එදා ඉඳන් අපි පුරුදු වුණා. කවුද හඳුන්වන්නේ? නිෂ්පාදකයා නෙවෙයි සිල්ලර වෙළෙන්ද. ඒ වගේ සිල්ලර වෙළෙන්ද නිෂ්පාදකයා කලින් කාලට බිහි කරන නව නිමෙවුම් අලුත් භාණ්ඩ සේවා
ඇත්තටම පාරිභෝගිකයට හඳුන්වා දෙන්නේ කවුද? සිල්ලර වෙළෙන්ද. එනිසා ඒක අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාට ලැබෙන සේවයක්. මොකද ඒ හඳුන්වා දීම තුළ අනිවාර්යයෙන්ම පාරිභෝගිකයෝ මිලදී ගැනීම වාර සංඛ්‍යාව වැඩි කරනවා. මිලදී ගන්න සංඛ්‍යාව වැඩි වෙනකොට නිෂ්පාදකයාගේ ආදායම සහ ලාභය වැඩි වෙන නිසා. දෙවෙනි එක තමයි ප්‍රදර්ශන පුවරු හෝ පෝස්ටර් ප්‍රදර්ශනය, සාම්පල් බෙදා දීම, ජනාදිය මගින් භාණ්ඩ ප්‍රවර්ධනයට සහාය වීම. නිෂ්පාදකයාට භාණ්ඩ ප්‍රවර්ධනයට උදව් කරනවා. එක්කෝ නිෂ්පාදකයාගේ පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා. පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා. තේරෙනවද? දැකලා තියෙනවනේ. විවිධ පෝස්ටර් වෙළෙන්සැල ඉදිරිපිට අලවනවා. එයාගේ බිත්තිවල අලවනවා. ඒ වගේම සාම්පල් බෙදා දීම. සමහර විට නිෂ්පාදකයා නොමිලේ සාම්පල් බෙදා දෙන්න කියලා සාම්පල් ටිකක් දෙනවා. ඒ කියන වගේ මේ සාම්පල් මිලදී ගත්තම නැවත වාරයක් මිලදී ගන්න උනන්දුවක් දක්වයි කියලා හිතන ගණනුණු කරන් තෝරගෙන ඒ සාම්පල් බෙදා හරිනවා. ප්‍රවර්ධනය. තව මෙතන අපි දක්වලා නැහැ මොනවද මේ ප්‍රදර්ශන ඇසුරුම් උපකරණ. දැකලා තියෙනව නේද? විවිධ ප්‍රදර්ශන ඇසුරුම් උපකරණ නිෂ්පාදකයා දෙනවා. ඒ ප්‍රදර්ශන ඇසුරුම් උපකරණයම පාවිච්චි කරලා ඒකේ භාණ්ඩ ඇසුරුම් කරලා තමයි භාණ්ඩ ප්‍රදර්ශන කරලා අලෙවි කරන්නේ. ඒතර මොකද වෙන්නේ? ඒ ඇසුරුම් උපකරණේ තියෙන නිෂ්පාදකයාගේ නම. අන්න නිෂ්පාදකයේ නම තමයි ඊට පස්සේ ඒකෙන් වර්ධනය වෙන්නේ. නැත්නම් නිෂ්පාදකයට කීර්ති නාමයක් අලුතෙන් එකතු වෙනවා. ඔබ දැකලා ඇති සීතකරණ තියෙනවා කොකාකෝලා කියලා ගහලා. එලිෆන්ට් හවුස් කියලා ගහලා තියෙනවා. ඒ තරගයන්නේ ඒගොල්ලෝ තියෙනවා. ඒ බීම බේවරේජස් නේ. බීම වර්ග නිෂ්පාදනය කරන සමාගමතර තරගයක් තියෙන. ඒගොල්ලෝ දෙනවා. ඒතර ඒ දැන් එලිෆන්ට් හවුස් එකෙන් දීපු එකේ දාන්න පුළුවන් එලිෆන්ට් හවුස් බීම වර්ග විතරයි. කොකාකෝලා බේවරේජස් සමාගමෙන් දෙන එකේ දාන්න පුළුවන් ඒගොල්ලන්ගේ බීම වර්ග විතරයි. තේරුණාද? ඒතර දැන් ඒ අපි බීම වර්ග දකින්න වාරයක් පාසා අපි අසුරුම තමයි මුලින්ම දකින්නේ. ඒ අසුරුමනේ මුලින්ම දකින්නේ. ඒකම මොකද වෙන්නේ? ප්‍රවර්ධනය. ඊළඟට එල්ලෙන දසුන්පත්. එල්ලෙන දසුන්පත්. දැකලා තියෙනවද? ඒ කියන්නේ භාණ්ඩවල අසුරුම නැත්තම් ප්‍රදර්ශනාත්මකව ලස්සන චිත්‍රයක් වශයෙන් දාලා පොඩි කාඩ් එකක් නැත්නම් කාඩ් බෝඩ් එකක ෆෝ කලර් වර්ණ තේරෙනවද? අපි නූලෙන් එල්ලන්නේ. අපි ඒක වෙළෙන්සලට ගියාම දකිනවා. දැකලම මොකද වෙන්නේ? අපිට මේ භාණ්ඩේ මතකයක් රැඳෙනවා. භාණ්ඩේ අපේ මතකේ තියෙනවා. සමහරට මේ භාණ්ඩේ අපි මෙතෙක් මිලදී අරගෙන නැහැ. නිවැරදි මිලදී ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් කියනවා රයිට් මම දන්නවා ඔය කියන භාණ්ඩ. රයිට් අසවල කඩේ තියෙනවා. මම දැක්ක අර එළින දසුන්පතක විස්තර දාලා තියෙනවා. මම එතනින් ගේන්නම් කියලා. අන්න එහෙනම් ඒ වගේ විවිධ ක්‍රම මගින් භාණ්ඩ ප්‍රදර්ශනය කරලා භාණ්ඩ පිළිබඳ තොරතුරු දැනුවත් කරලා මිලදී ගන්න පෙළඹවීම මගින් නිෂ්පාදකයා වෙනුවෙන් භාණ්ඩ ප්‍රවර්ධනයට සිල්ලර වෙළෙන්දා දායක වෙනවාමයි. ඕක සමහර අය හඳුන්වනවා ඕක මොකද? නිහඬ ප්‍රචාරණය කියලා. නිහඬ ප්‍රචාරණය. නිහඬ ප්‍රචාරණයක් නේද වෙන්නේ? සිල්ලර වෙළෙන්ද කෑ ගහන්නේ. එයා පෝස්ටර් එලවන යාගේ අපි තුමු කැෂියරේ ඉස්සරහා. නැත්නම් එල්ලෙන දසුන්පත් එල්ලලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රදර්ශන ඇසුරුම් උපකරණේ බාහන් ලස්සනට අසුරලා තියෙනවා. මොකද ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ප්‍රචාරණයක් වෙනවා. ඒකයි කියන්නේ නිහඬ ප්‍රචාරණයට දායක වෙනවා කියන්නේ ඒකයි. කාටද මේ? නිෂ්පාදකයෙ වෙනවා. තුන්වෙනි එක තමයි භාණ්ඩ අලෙවියෙන් පසු නිෂ්පාදිත පිළිබඳ පාරිභෝගික අදහස් සහ අනෙකුත් අදාළ තොරතුරු නිෂ්පාදකයට සැපයීම. මේ තවත් වැදගත් දෙයක්. නිෂ්පාදකයට ඇත්තටම වෙළඳ පොලේ අවශ්‍යතා සහ වුමනා සහ රුචිකත්වයන්ගේ අසමානකම් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබන්න ඕනෙමයි. මොකද නිෂ්පාදකයා නිපදවන්න ඕනේ වෙළඳ පොලට අවශ්‍ය දේ. පාරිභෝගිකයාට අවශ්‍ය දේ තමයි නිපදවන්න. තේරුණාද? එහෙනම් පාරිභෝගිකයාගේ අදහස්, රුචිකත්වයන්, ඒගොල්ලන්ගේ ජීවන රටාවන්, ඒගොල්ලන්ගේ පාරිභෝගික පුරුදු මේ කියන සෑම දෙයක්ම නිෂ්පාදකයට ලබා ගන්න පහසුම මාර්ගය තමයි සිල්ලර වෙළෙන්ද. එතකොට හේතුව පාරිභෝගිකයන් වන අපි කිසියම් භාණ්ඩයක් පිළිබඳව ගුණදොස් කතා කරන්නේ. විවේචනය කරන කා සමගද ගොඩක් වෙලාට සිල්ලර වෙළෙන්දත් එක්කනේ. අපි සිල්ලර වෙළෙන්ද සමහර අපි දොස් කියනවා. එයා හදන භාණ්ඩයක් නැහැ. එයා නිෂ්පාදකයන්ගේ භාණ්ඩෙ විකුණන්නේ අපි දොස් කියන්නේ සමහර සිල්ලර වෙළෙන්දට. අනේ යන්න මුදලාලි බොරු කියන්නේ නැතුව මේව විකුණන්න එපා.
ඒගොල්ලන්ට කියන්නේ මේව ගන්නත් එපා වම්පස කියන්නේ මිනිස්සු බයිනවා කියලා අපි එහෙම කියනවනේ. හරි වැදගත්. ඒ අන්නේ එක අමුවේ කියන. අපේ අමුවේ ලබා දෙන අදහස් හරි වැදගත් මේ නිෂ්පාදකයන්. තේරෙනවද? අපේ රුචිකත්වයන්. අපි මේ භාණ්ඩයට කැමතියි. හැබැයි මේකේ මේ වර්ණය මීට වඩා වෙනස් වෙන්න ඕනේ. මේක ඇසුරුම මීට වඩා වෙනස් වෙන්න ඕනේ. මේ පැකින් එකට අපි කැමති නෑ. අපේ තොරතුරු ගන්නවා මේ වෙලෙන්ද. අරගෙන නිෂ්පාදකයට දෙනවා. අපිට මේ වගේ මිලකට මේ භාණ්ඩ ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ භාණ්ඩේ මේකට වඩා ප්‍රමාණ අපි කියන ස්මෝල් ස්කේල් කියලා කුඩා ප්‍රමාණයෙන් හදලා අඩු මිලට දුන්නොත් අපි ගන්නවා කියන අදහස අපෙන් ගන්නවා කවුද? සිල්ලර වෙලෙන්ද. ඒ වගේ අපේ මිලදී ගැනීමේ හැකියාව, රුචිකත්වය, අපේ ජීවන රටාව, අපි භාණ්ඩ ආසේව පරිභෝජනය කළ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවානේ. අන්නේ ක්‍රමය නිෂ්පාදකයා දැනගන්න ඕනේ. ඒ කියන්නේ පාරිභෝගිකයෝ භාණ්ඩ ආසේව පාවිච්චි කරලා තමන්ගේ ජීවිතය පවත්වගෙන යන ආකාරය තමයි ජීවන රටාව කියන්නේ. ලයිෆ් ස්ටයිල් කියන්නේ. ඒ මොන වගේ ජීවන රටාවකින්ද පාරිභෝගික ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ දැනගන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම සිල්ලර වෙලෙන්දර තමයි සමීපම පුද්ගලයෙක් දැනගන්න. එහෙනම් සිල්ලර වෙලෙන්දාරා වෙළඳ පොලේ සැබෑ තත්ත්වය හඳුනාගෙන වෙළඳ පොලට ගෙන ආකාරයෙන් භාණ්ඩ ආසේව නිෂ්පාදනය කිරීමේ හැකියාව නිෂ්පාදකයට ලැබෙනවා. ඔන්න වගේ සිල්ලර වෙලෙන්දගේ නිෂ්පාදකයාට ප්‍රධානම සේවාවන් කීපයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? අපි දෙවනුව බලමු තොග වෙලෙන්දාට සැලසෙන සේවාවන්. සිල්ලර වෙලෙන්දාගෙන් තොග වෙලෙන්දා වෙතත් සේවා සැලසෙනවා. එකක් තමයි තොග වෙලෙන්දා රැස් කරගත් භාණ්ඩ පාරිභෝගිකයා වෙත බෙදා හැරීම. දැන් නිෂ්පාදකයාගෙන් මහා පරිමාණ වශයෙන් තොග මිලදී ගන්නව තොග වෙලෙන්ද. අරගෙන තොග වෙලෙන්දාගේ ගබඩා තුල තමයි රැස් කරන්නේ. ගොඩක් වෙලාවට දැන් නිෂ්පාදකයා නිපදවන එක විතරයි කරන්නේ. මොකද නිෂ්පාදකයා විසින් ඉටු කළ යුතු, ඒ කියන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනයෙන් පසු ඉටු කළ යුතු බොහෝ කාර්යයන් අද තොග වෙලෙන්දෝ බාරගෙන තියෙනවා. ඒ නිසා නිෂ්පාදකයාට නිෂ්පාදන කාර්ය ඉතා සරලව පහසුවෙන් අඛණ්ඩව ඉටු කිරීම හැකියාව නැත්නම් නිදහස් තියෙනවා. තේරෙනවද? එහෙනම් ඇත්තරම නිෂ්පාදකයාගේ නිමෙවුම් නිපදවන නැත්නම් නිෂ්පාදකයාගේ නිමෙවුම් නිපදවීමට සමගාමීව මිලදී අරගෙන ගබඩා කරන්නේ, ගබඩාවල රැස් කරන්නේ කවුද? තොග වෙලෙන්ද. ඒ රැස් කරපුවා සිල්ලර වෙලෙඳුන් වෙත බෙදා හරින්නේ කවුද? තොග වෙලෙන්ද. සිල්ලර වෙලෙන්ද. එතකොට සිල්ලර වෙලෙන්දට තොග වෙලෙන්දගෙන් භාණ්ඩ ලැබුණ නැත්නම් සිල්ලර වෙලඳාමක් කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ වගේම සිල්ලර වෙලෙන්ද වෙත තොග අලෙවි කරලා සිල්ලර වෙලෙන්ද ලව්ව පාරිභෝගිකයට විකුණන්නේ නැත්නම් අනිත් පැත්තෙන් නිෂ්පාදකයට වෙලඳාමකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තොග වෙලෙන්දාට සිල්ලර වෙලෙන්ද සේවාවක් කරනවා. මොකද්ද? නිෂ්පාදකයාගෙන් මිලදී අරගෙන තමන්ගේ ගබඩාවල මහා පරිමාණයෙන් රැස් කරගත්ත තොග පාරිභෝගිකයා වෙත බෙදා හැරීමෙන් තොග වෙලෙන්දාගේ වෙළඳ ක්‍රියාවලිය සාර්ථක කරන දායක වෙනවා. පැහැදිලි නේද? සිල්ලර වෙලෙන්ද පාරිභෝගික සමග සමීප සම්බන්ධතා තියාගන්නවා. ණයට අලෙවි කිරීම කරනවා. සමහරට පාරිභෝගිකයාගේ දොස් ඉවසීමෙන් යුතුව එයා ශ්‍රවණය කරනවා. පාරිභෝගිකත් එක්ක අමනාප වෙන්නේ. තේරෙනවද? අමනාපකම තුරට එක පෙන්වන්නේ ඒ වගේ කැපකිරීම කරලා විකුණන නිසා තොග වෙලෙන්දට ඒක වාසියක් වෙනවා. නැත්තම් තොග වෙලෙන්දක භාණ්ඩ මොකද වෙන්නේ? කාලයක් යනකොට යල්පැනීම් නැස් වීමට ලක් වෙනවා. ඒක වෙන්නේ නැහැ සිල්ලර වෙලෙන්ද නිසා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි පාරිභෝගික රුචි අරුචිකම් වෙලෙන්ද පොළ පිළිබඳ තොරතුරු සැපයීම. තොග වෙලෙන්දට අවශ්‍යයි. මොකද නිෂ්පාදකයා තොග වෙලෙන්දගනුත් ඔය තොරතුරු විමසනවා. ඒක තොග වෙලෙන්ද ඒ තොරතුරු ලබා දෙන්න අපොහොසත් වෙනවා නම් නිෂ්පාදක හිතනවා මේ තොග වෙලෙන්ද ක්‍රියාශීලී කෙනෙක් නෙමෙයි. මොකද සෑම නිෂ්පාදකයෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ භාණ්ඩ ඊටාම ක්‍රියාශීලී තොග වෙලෙඳුන් ලව්ව අලෙවි කරන්න. ඒක ක්‍රියාශීලී තොග වෙලෙන්දෙක් නම් එයාට වෙලෙන්ද පොළ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. පාරිභෝගික රුචි අරුචිකම්, ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය, ක්‍රය ශක්තිය, ඒගොල්ලන්ගේ ජීවන රටාව ආදී දේවල්. එහෙනම් අන්න එහෙම තොරතුරු තොග වෙලෙන්දත් නිරන්තරයෙන්ම නිෂ්පාදකයට සපයනවා නම් එහෙනම් ඒ කියන්නේ තොග වෙලෙන්දට නිෂ්පාදකයාගේ වැඩි පක්ෂපාතිත්වයක් ලැබෙනවා. පක්ෂග්‍රාහී බව ලැබෙනවා. මොකද එයා පිළිගන්නවා මෙයා ක්‍රියාශීලී කෙනෙක්. මෙයා වෙළඳ පොළ ගැන අවබෝධයක් තියෙනවා. මෙයා වෙළඳ පොළේ හොඳින් මේ අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒක ලබා ගන්න ගොඩක් වෙලාවට මෙයා නෙවෙයි සිල්ලර වෙළෙන්දගේ. මොකද සිල්ලර වෙළෙන්දත් එක තමයි පාරිභෝගිකය ඇත්ත කතා කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ හරියටම පාරිභෝගිකයාගේ
චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේවල් අමුමුවේ කතා කරන්නේ කවුරු එක්කද? සිල්ලර වෙලෙන්ද සමග. සිල්ලර වෙලෙන්දගෙන් තමයි මේ තොරතුරු ලබාගෙන නිෂ්පාදකයාට ඒ තොරතුරු ලබා දීමෙන් තමන්ද වෙළඳ පොළ ගැන අවධානයෙන් ඉන්න වෙළඳ පොළට සමීප වෙලා කටයුතු කරන කෙනෙක් කියලා එයා මොකද කරන්නේ? නිෂ්පාදකයාගේ ලකුණු ටිකක් දා ගන්නවා. වෙන්නේ ඒකනේ. තේරෙනවද? අන්න ඒ වාසියත් වෙන්නේ සිල්ලර වෙළඳා නිසායි. තුන්වෙනි එක තමයි තොග වෙළඳ කටයුතු ප්‍රවර්ධනයේ සඳහා දායක වීම. මෙන්න මේක තේරෙනවද? මේ මාර්කින් ස්කීම් වල ආපු උත්තර මේවා අපි උගන්වද්දි ළමයිගෙන් සමහර ප්‍රශ්න එන්නේ කොහොමද සර්? සිල්ලර වෙළෙන්ද තොග වෙළෙන්දගේ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරන්න. වෙළඳ කටයුතු වර්ධනය කරන්න දායක වෙනවද කියලා. කොහොමද වෙන්නේ? දැන් වෙනවා. දැන් සිල්ලර වෙළෙන්ද භාණ්ඩ ප්‍රදර්ශනය කරනවා. නිෂ්පාදකයෝ සහ තොග වෙළඳුන්ද සපයන ප්‍රදර්ශන ඇසුරුම් උපකරණ මත ප්‍රදර්ශනය කළ අලෙවි කරනවා. තේරුණාද? ඒ මගින් මොකද්ද වෙන්නේ? ඉල්ලුම වර්ධනය වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඉල්ලුම වර්ධනය වෙනවා කියන්නේ තොග වෙළෙන්දගේ වෙළඳ කටයුතු මොකද වෙන්නේ? සාර්ථක වෙනවා. සිල්ලර වෙළෙන්ද භාණ්ඩ අලෙවි කළේ නැත්නම් තොග වෙළඳා මොකුත් නැහැනේ. තේරුණාද? ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි යම් තොග වෙළඳුන් පිළිබඳව සුබවාදී අදහස්. යම් තොග වෙළඳුන් පිළිබඳව සුබවාදී අදහස් උචිත අවස්ථාවල පාරිභෝගිකයා වෙත සපයමින් පාරිභෝගිකයාට තොග වෙළඳු පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති කරනවා. දැඩි කැමැත්තක් ඇති කරනවා. පක්ෂපාතීත්වයක් ඇති කරනවා. ඒ තුලින්ද මොකද වෙන්නේ? පාරිභෝගිකෝ පෙළ ගැසෙනවා. ඒ තමන් තුල පළපදියම් වෙන. තමන්ගේ මනස තුල තැන්පත් වෙන විශ්වාසනීය තොග වෙළඳාගේ නිමෙවුම මිලදී ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? තොග වෙළඳ පිළිබඳවත් මොකද දැනුවත් භාවයක් ලැබෙන වෙළඳ පොළ. එහෙනම් වෙළඳ පොළ තුල තොග වෙළඳාගේ නමටද කීර්තිනාමයක් වර්ධන වෙනවා. වෙළඳ පොළ තුල ක්‍රියාශීලී වෙළඳාමක් කළ හැකි තොග වෙළඳෙක් බිහි කරන්න ඒක හේතු වෙනවා. දැන් පිටුම සමහර ඕගොල්ලන්ට මේ අත්දැකීම ඇති අනිවාර්යයෙන්ම මට තියෙනවා වගේම හැබැයි යනවා නම් වෙළඳසැල් වලට යනවා නම් අම්මා තාත්තා විතරක් කියලා හරියට ඔබත් අම්මා තාත්තත් එක්ක යන්න ඕනේ. සුපිරි වෙළඳසැලටද ගමේ තියෙන කඩේටද හැමතැනටමනේ. එහෙම යනවා අත්දැකීම් ලැබෙනවා. අපි සමහරට අපේ සිල්ලර වෙළඳර කියනවා. මේ භාණ්ඩම් තරම් හොඳ නැහැ, තේරුමක් නැහැ. මේ ගන්න එකේ තේරුමක් නැහැ. තේරුණාද? මේ හාල් නම් ගන්නම දෙයක් නැහැ, පරණ රහ. එහෙම කියනවනේ. කියන නෑ නෑ එහෙම කියන්න එපා. ඔය ඕක මේ අපිට වැරදිලා ආපු එකක්. මේ අහිංසක මිනිස්සෙක් ගෙන ආපු එකක්. මම අර මේ මිනිස්සයා අර ලොරි කුලියවත් කවර් කරන්න උස මං ගත්තා. මිසක මම සර් ඔය මං සාමාන්‍යයෙන් ගන්නේ අසවල් තොග වෙලෙන්දගේ. එයා සර් බොහොම වැදගත් කෙනෙක්. එයා හරි ජෙනුයින් බිස්නස් කරන කෙනෙක්. එයා බාල භාණ්ඩ විකුණන්නේ නැහැ. එයා විකුණන හොඳම භාණ්ඩ තමයි විකුණන්නේ. වැරදිලවත් ඒ භාණ්ඩ එයාගෙන් එයා නොදැනුවත්ව බාල භාණ්ඩයක් අලෙවි කළා කියලා අපි චෝදනා කරොත් එයාගේ රයිට් ඔක්කොම ටික ගේනේ ආපහු බාර ගන්නවා. ඒ නිසා මම කවදා එයාගේ ටිකක් මිල වැඩි රුපියලක් දෙක ප්‍රශ්නයක් නෑ. බඩු හොඳයි. මම එයාගෙන් තමයි ගන්නේ. මොකද එයා හරිම ජෙනුයින් බිස්නස් කරන කෙනෙක්. මෙන්න මේ වගේ අපිට තොරතුරු ටිකක් හලනකොට මොකද අපිත් නොදැනීම ඒ තොග වෙලෙන්ද සහ තොග වෙලෙන්දගේ නිමෙවුම් කරෙහි මොකද වෙන්නේ? බැඳීමක් ඇති වෙනවා. විශ්වාසයක් ඇති වෙනවා. ඒකම තමයි මේ කියන්නේ තොග වෙලෙන්ද කටයුතු ප්‍රවර්ධනය කරනවා කියන්නේ ඒකයි. කවුද මේ කරන්නේ? සිල්ලර වෙලෙන්ද. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට අපිට ලැබෙන ප්‍රයෝජන. පාරිභෝගිකයට සිල්ලර වෙලෙන්ද නිසා අපිට වාසියක් තියෙනවා. එකක් තමයි අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට සැපීම. ප්‍රධානම වාසිය ඕකයි. විභාගෙට මෑත කාලේ 90 දශකයේ 97 98 වගේ අවසාන හරියේදී ප්‍රශ්නයක් ආව සිල්ලර වෙලෙන්දගේ ප්‍රධාන සේවාව පැහැදිලි කරන්න කියලා. ඉතින් මේ පස්සේ මේක ඇහුවේ නැහැ. අහන්න හොඳ ප්‍රශ්නයක් තවම පරණ වෙලා නැහැ. සිල්ලර වෙලෙන්දගේ සේවාවන් ගොඩක් තියෙනවානේ පාරිභෝගිකයට ඉෂ්ට කරන. පාරිභෝගිකයා වෙනුවෙන් කරන ප්‍රධානම සේවාව තමයි මේක. මොකද්ද? පාරිභෝගික වුවමනාවනේ හඳුනගන්න. දැන් මම සිල්ලර වෙලෙන්දෙක් නම් මගේ වෙලෙන්සල සමීපයයිනේ මගේ මූලික වෙළඳ පොළ වෙන්නේ. මූලික ගනුදෙනු කරුව වෙන්නේ. පිටස්තරය ඇති අපි කියන හම්බුලෙස බයි chance. කොහේ හරි යන ගමන් සමහරට වාහනේ නැවැත්තුවා මොන හරි භාණ්ඩයක් ගත්ත ගියා. ඒගොල්ලෝ සමහරට නැවතෙන්නේ නැහැ. කොකාලයකට එන්නේ නැහැ. මගේ පර්මනන්ට් කස්ටමර්ස් ටිකක් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වුවමන මම හඳුන ගන්න ඕනේ. හඳුනගෙන ඒගොල්ලන්ගේ වුවමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ මම කල්ැතුව හඳුනගෙන ඒ භාණ්ඩ උපරිම ගුණාත්වයෙන් සපයන නිෂ්පාදකයෝ සහ තොග වෙළඳුන් සමග සම්බන්ධ ඇති කරගන්න. ඇති කරගෙන කල්ැතුව ඇනවුම් කරලා කල්ැතුව ප්‍රහාණය කරලා ගෙන්නගෙන භාණ්ඩ රැස් කර තබන්න ඕනේ. රැස් කර තබලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය ඉල්ලුවහම මම සපයන්න ඕනේ.
අවශ්‍ය වෙලාවට ඉල්ලුවම දෙන්නේ නැත්නම් මම හොඳ වෙලෙන්දෙක් නෙවෙයි. අවශ්‍ය ප්‍රමාණය සපයන්න බැරි නම් ඒත් මම ක්‍රියාශීලී වෙලෙන්දෙක් වෙන්නේ නැහැ. එහෙනම් සිල්ලර වෙලෙන්දක ප්‍රධානම සේවාව ඕකයි. පාරිභෝගික අවශ්‍යතා සහ වුමන හඳුනාගෙන අවශ්‍ය භාණ්ඩ මිලදී අරගෙන රැස් කර තබා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සැපීම තමයි ප්‍රධානම සේවාව වෙන්නේ. දැන් බලන්න සමහර සිල්ලර වෙලෙන්දෝ රෑ 10 11 වෙනකන් අපිට වෙලදාමින් උක්ත වෙනවා. සමහර ඉන් පස්සෙත් රාත්‍රී කාල අපිට අත්‍යවශ්‍ය වුණොත් මොන හරි භාණ්ඩයක් මොකද වෙන්නේ? අපි ගිහිල්ලා කතා කරාම දොර ඇරලා දෙනවා නේ. ඒ වගේ ප්‍රධානම දේ ඒකයි. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට සැපීම. දෙවෙනි එක තමයි ණය පදනම මත භාණ්ඩ සැපීම. ණයට විකිණීම කියන එක. ණයට විකිණීම අවශ්‍යම දෙයක් ඕක. ණයට විකිණීම කියන එකත් අවශ්‍යම දෙයක්. ණයට විකිණීම. පාරිභෝගික අපේක්ෂා කරනවා. ණයට අලෙවි කිරීම. ණයට අලෙවි කිරීම කියන එක තමයි කියන්නේ. එතකොට මේක අවශ්‍ය මොකද පාරිභෝගික ගොඩක් වෙලාවට සිල්ලර වෙලෙන්දගෙන් අපේක්ෂා කරනවා ණයට විකිණීම. ඒක අපි වෙනුවෙන් කළ යුතුයි කියන මතය අපි ඉන්න. ණයට ඉල්ලලා දුන්නේ නැත්නම් අපි අමනාපත් වෙන සමහරට. අපි එතනින් පස්සේ අත් එක්ක වෙලදාම් කිරීම නතර කරනවා. නැවතීමේ තිත තියෙනවා අපි දැන්. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම ණය පදනම මත භාණ්ඩ සැපීමත් ප්‍රධානම සේවයක් අප වෙනුවෙන් කරන මේක හරි වැදගත්. දැන් මාසික වැටුප් ලබන කුටුම්බයක ඔබේ අම්මලා තාත්තලා මාසික වැටුපක් ලබන රැකියාවල නියුක්ත අය නම් සාමාන්‍ය ස්ථාවර ආදායමනේ තියෙන්නේ. ඕක ඉතින් අම්මා විශේෂයෙන්ම අම්මනේ. අම්මා තමයි ගෙදර මූල්‍ය කළමනාකරණේ බාර වෙන්නේ. කොතාත දෙන්නම. එතකොට බොහෝ අමාරුවෙන් මූල්‍ය කළමනාකරණය කරලා මාසේ ඇදගෙන යනවානේ. මාසේ අග සතියක අහඹු ලෙස ඔබේ දුර බැහැර ඥාති පිරිසක්. දුර බැහැර ඥාති පිරිසක් අපි තුමු මල ගෙදර යන ගමන් කියලා. නැත්නම් මගුල් ගෙදර කියලා එන ගමන් කියන්නකෝ. හදිස්සිය නතර කරනවා රාත්‍රී කෑම වෙලාවට. දැන් කෑම ටිකක් දෙන්න ඕනේ. කෑම කඩින් කන්න අරින්න බෑනේ. බඩුත් නෑ ගෙදර. මොකද ඉන්ටක් ගාලා ළඟම තියෙන සිල්ලර වෙලඳ ළඟට ගියා අපිට හුරු පුරුදු වෙලඳ ළඟට බඩු ටිකක් ගත්ත ණයට. මාස අන්තිම ගෙවන්න. මොනතරම් වාසියද බලන්න. ඒ වගේ අපිට හදිසි අවශ්‍යතාවය ඇති වෙන කිසි ප්‍රශ්නයක් නෑ. අපි දැන් සමහර තැන් වලට අපි ගියාම දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අතේ සල්ලි නැත්නම් කෑම ටිකක් එහෙම දෙන්නලාට ඒගොල්ලෝ ටිකක් එක්සයිට් වෙනෝනේ. දැන් මොකද කරන්න වගේ එකක්. නමුත් සුළු වෙලාවක ඒගොල්ලන්ට මතක් වෙනවා සිල්ලර වෙලඳ බඩු ණයට ගන්න පුළුවන්. හරි වැදගත් ඕක. විශේෂයෙන්ම අපේ ආදායම අඩු වෙච්ච අවස්ථාවක හෝ අනපේක්ෂිතව අපිට වැඩිපුර භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අර වගේ මම ගත්ත උදාහරණයක් වගේ හදිසි ඥාති පිරිසක් ආවා. නැත්නම් අපි තුමු හදිසි අවට ගෙදරක අපි තුමු මලගයක් වුණා. අපිට කෑම වේලක් දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් දෙනවනේ. තේරෙනවද? අන්න ඒ වගේ වෙලාවට අපිට සල්ලිත් නැත්තම් දැන් මලගේ කල් දාන්න බෑනේ අපිට. අනිවාර්යෙන් මලගේ තියෙන වෙලාවට අපි කෑම ටික දෙන්න ඕනේ. අන්න සිල්ලර වෙලඳ පිට වෙනවා. ණයට විකිණීම ප්‍රධානම සේවය. තුන්වෙනි එක නව භාණ්ඩ හඳුන්වා දීම හා අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් ලබා දීම. දැන් විශේෂයෙන්ම අලුත් භාණ්ඩ වෙළඳ පොළට හඳුන්වා දෙන්නෙම කවුද මං කිව්වේ? සිල්ලර වෙළඳ තමයි. දැන් අපි සමහරට ප්‍රචාරණ දැන්වීම කෙරේ තරම් අවධානය යොමු කරන්නේ නැහැ. අපි සමහරට ජනමාධ්‍ය අපි පරිශීලනය කරන්නෙම නැහැ දැන්. එහෙම හිතමුකෝ. එහෙනම් අපට අනිවාර්යයෙන්ම අලුත් භාණ්ඩයක් වෙළඳ පොළට ආවම අපි ඒක දැනගන්න කාගෙන්ද? සිල්ලර වෙළඳ. එහෙනම් නව භාණ්ඩ හඳුන්වා දීම හා අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් ලබා දීම කරන්නේ කවුද? සිල්ලර වෙළඳ. අපිට භාණ්ඩ පරිභෝජනය කිරීම වෙන්න පුළුවන්. භාණ්ඩ නිවැරදිව පාවිච්චි කිරීම වෙන්න පුළුවන්. භාණ්ඩේ සමහර භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වැළකීම සම්බන්ධයෙන් අපට උපදෙස් දෙනවා නම් දෙන්නේ සිල්ලර වෙළඳ. දැන් අපි තුමු තෙල් හිඟයක් එහෙම ඇති වුණොත් එහෙම යම් කිසි අවස්ථාවක අපිට ඒ අවශ්‍ය අපි ගහන්නේ අපි තුමු සුපිරි ඩීසල් එක සුපිරි පෙට්‍රල්. එතකොට සමහරට ඒ පෙට්‍රල් ෂෙඩ් හිමියා. ඒ සිල්ලර වෙළඳෙක්නේ. එයා කියනවා සුපිරි තෙල් ඔය ඉන්න එපා. දැන් තියෙන එකක් ගහගන්න. ගහලා මෙන්න මේ කෙමිකල් එක මෙන්න මෙච්චර ප්‍රමාණයක් කලවම් කරලා දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳට තෙල් පිරිසිදු කරනවා. අන්න අපිට එනං මොකද ඒ උපදෙස් ලබා දෙනවා. නැත්නම් අපි තෙල් නැහැ කීක මැසිවිල් නගරක ඉන්නවනේ. තේරෙනවද? මම කියන්නේ තෙල් හිඟයක් ඇති වුණොත් යම් කිසි අවස්ථාවක ඒ වගේ අපිට උපදෙස් ගන්න පුළුවන්. ඊළඟට පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ වර්ගයේ භාණ්ඩ සැපීම. පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ වර්ගයේ භාණ්ඩ සැපීම. දැන් පාරිභෝගික අවශ්‍යතා නැත්නම් වුමනා වෙනස්නේ. ඒ වෙනස්කම් අනුව විවිධ වර්ගයේ භාණ්ඩ සපයන්න පුළුවන්. අයිස්ක්‍රීම් හිතන්නකෝ. අයිස්ක්‍රීම් දැන් ඕගොල්ලන්ගේ ගෙදරක කුටුම්බයක හැමෝම කන්න කැමතියි. හැබැයි ගෙදර එක් සමාජිකයෙක් කන්න කැමති වැනිලා අයිස්ක්‍රීම්. තව කෙනෙක් චොක්ලට් අයිස්ක්‍රීම්.
තව කෙනෙක් ෆෘට් ඇන්ඩ් නට්. තව කෙනෙක් අපි හිතමු ලා රෝස පාට වර්ණයේ තියෙන අයිස්ක්‍රීම් වලට කැමැත්තක් දක්වනවා. තව කෙනෙක් අපි හිතමු ලා කොළ පාට වර්ණයේ තියෙන අයිස්ක්‍රීම් වලට කැමැත්තක් දක්වනවා. තව කෙනෙක් ක්‍රීම් ගතිය වැඩි නම් ඒකට කැමතියි. තව කෙනෙක් ක්‍රීම් ගතිය අඩු නම් ඒකට කැමතියි. මේ හැම වර්ණයකටම ගැලපෙන අයිස්ක්‍රීම් තියෙනවනේ. එහෙනම් සිල්ලර වෙලෙන්දගේ යුතුයකමක් වගකීමක් කාර්යයක් වෙනවා. අන්න ඒ වගේ විවිධ වර්ගයේ අයිස්ක්‍රීම් ගාලා තමන්ගේ කඩේ අලෙවි කරන එක. එහෙනම් ඒකේ මොකද්ද වෙන්නේ? පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ වර්ග භාණ්ඩ සැපීමයා කරනවා. කරවල කියන්නකො. සමහර අය කන්න කැමැතිම බල කරවල විතරයි. සමහර අය බල කරවල කන්නේම නැහැ. උස්නයි කියනවා. සමහර අය කන්න කැමති හාල් මැස්සෝ කරවල විතරයි. විටමින් වර්ග වැඩිපුරම තියෙන ඒකේ කියලා. සමහර අය කන්න කැමති කරවල බෙදලා කන්න. ඒකේ අපි තුන් බෙදලා කරන කරවල කට්ට කරවල. බොම්බිලි කරවලට කැමති. මෙන්න මේ වර්ණයන් තියෙනවා. මේ වර්ණයන්ට අනුව අනිවාර්යයෙන්ම කරවල වර්ග 5ක් 6ක්වත් විකුණන්නට ඕන. ඒක අනිවාර්යයෙන්ම සිල්ලෙලක ප්‍රධානම කාර්යයක්. ඒ වගේම සේවාවක් වෙනවා. මල්ලක තියෙන හාල් මැස්සෝ කරවල විතරයි. මල්ලක කට්ට කරවල නෑකුත් අපිට වෙන තැනකට යන්න ඉපේ. අපේ කාලේ නාස්ති කරන්න වෙනවා. තේරෙනවද? අපි තැන් දෙකකින් බඩු ගන්න වෙනවා. එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. ඊළඟට පාරිභෝගිකයාට විවිධ පහසුකම් සැපීම. පාරිභෝගිකයාට විවිධ පහසුකම් සැපීමත් පාරිභෝගිකයා වෙනුවෙන් සිල්ලර වෙළඳා කරන සේවාවක් වෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රවාහන පහසුකම්. විද්‍යුත් ගෙවීමේ ක්‍රම. දැන් සමහර භාණ්ඩ අපි ගන්නකොට අපි ගන්නවනේ මාසෙට බඩු ගන්නවා කියලා කියන්නේ. සමහර ගෙවල් ගන්නවා මාසෙම බඩු. හාල්, සීනි, පරිප්පු, පිටි වර්ග, කරවල, රතු ලුණු ඒ වගේ දේවල් අපිට තියාගන්න පුළුවන්. තියා නැෂ නොනේවනේ මාසෙම කරගන්නවා. ඉතින් ගත්තම ලොකු ලෝඩ් එකක් අපි ගන්නවානේ. ගේන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රවාහන මාධ්‍යයක් මම අපිට ප්‍රවාහනය කරලා දෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට විවිධ අවස්ථාවල ප්‍රවාහන පහසුකම් සපයනවා. මොකද්ද? අපේ පුද්ගලික සවර්ථය ඇති වුණාම අපි තුමු අපේ ගෙදර දානයක් තියෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්වන්න ඕනේ බණ කියන්නේ. අපි අහන්න ඉස්සෙල්ලා කියනවා සර් කොහොමද දැන් ස්වාමීන් වහන්සේ වඩම්මන්නේ? තාම එහෙම තීරණයක් නැහැ. අපි මොකක් හරි වාහනයක් ලැස් නෑ මගේ වාහනේ තියෙනවා මම වාහනේ වන්න. පිටුමු සරරාත්‍රික පිරිතක් කියනවා කියලා. එතනදී ස්වාමීන් වහන්සේලා අපිට වරින් වර වඩම්මනවා. ඊට පස්සේ මම වාහනේ වනවා මගේ ඩ්‍රයිවර්ත් එක්ක ඒකේ වැඩේ කරගන්න. අන්න ප්‍රවාහන පහසුකම්. ඒ වගේ ඒවා අනිවාර්යයෙන්ම අපිට ඒ කියන්නේ දිගු කාලින බැඳීම් පව ඇති කරනවා නේ. ඒ වගේ අපිට පහසු කරන බාධා දෙනවා. ඊළඟට ඇතැම් භාණ්ඩ ප්‍රවාහනය කර දීම. ඇතැම් භාණ්ඩ අපිට අපි ඉල්ලන්නේ ඉස්සෙල්ලා ප්‍රවාහනයම කරලා දෙනවා. ගෑස් ඒජන්සියකුත් කරනවා කියන්නේ අපි මේ කතා කරන සිල්ලර වලින්ද ගෑස් සිලින්ඩර් එකක් අපිට උස්සන් ඉන්න බෑනේ. අපිට වාහනයකුත් නැත්තම් මොකද කරන්නේ? ඒගොල්ලෝ වාහනේ ගෙනත් දෙනවා. ප්‍රවාහනය කරලා දෙනවා. තේරුණාද? අපි හිතමු හાર્ඩ්වෙයාර් එකක් කියලා ගොඩනැගිලි ද්‍රව්‍ය විකරණ ස්ථානයක්. ඒතකොට අපි වැලි, ගඩොල්, සිමෙන්ති ඉල්ලනවා. අපේ වාහනේ ගේන්නත් බෑන් තිබුණා. එහෙනම් ඒගොල්ලෝ නොමිලේ ප්‍රවාහනය කරලා දෙනවා. තේරුණාද? ඊළඟට තෝරා ගැනීමට සහාය වීම. තවත් විශේෂම සේවයක්. තෝරගන්න සහාය වෙන උදව් වෙනවා. දැන් සමහර විට අපි වෙළඳ පොළට ගියාම එකම භාණ්ඩය අසමාන වූ සන්නම් යටතේ විවිධාංගීකරණය කරලා අලෙවි කරන්න තියෙනවා. එකම භාණ්ඩය. නමුත් සන්නම අසමානයි. භාණ්ඩය සමජාතීයයි. එහෙනම් අසමාන සන්නම් යටතේ සමජාති වූ භාණ්ඩ රාශියක් වෙළඳ පොළේ තියෙනවා. මොකද්ද ගන්නෙ? අපිට ප්‍රශ්නයක්. විදුලි උපකරණ කියන්නකෝ. කේක බ්‍රෑන්ඩ් එකකින් තියෙනවනේ. අපි හිතමු ඉලෙක්ට්‍රික් අයන් එකක් ගන්න ගියා කියලා. ඒක ඉතින් කේක බ්‍රෑන්ඩ් එකකින් තියෙනවනේ. මොකද්ද ගන්නෙ? දැන් ප්‍රශ්නයක් අපි. තේරුණාද? ඒ වගේ සමහර විට අපිට අපේ වූමනා වලට ගැළපෙන භාණ්ඩයක් අපිට තේරෙන්නේ නැහැ තෝරන්න. එවැනි අවස්ථාවල පවා සිල්ලර වෙළඳගේ අත්දැකීම වෙළඳ අත්දැකීම අනුව අපිට තෝරගන්න මඟ පෙන්වීම කරනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මගින් ඉගෙන ගත්ත අක්කයි නංගි දෙන්නම එකම පවුලේ සහෝදර දෙන්න මගින් ඉගෙන ගත්තේ. ඉතින් ඒ ළමයි දෙන්නම විශ්වවිද්‍යාලයට යනවා. ඒ දෙන්න කොහොම හරි අර තරම් බ්‍රයිට් ළමයි නෙවෙයි. නමුත් අපේ දේශන වලට ඉතින් ඒගොල්ලෝ කියන සර්ලා විල ප්‍රතර්ක කරන්න පුරුදු කරලා තාර්කිකව විෂය දෙනුම අපිට විශ්ලේෂණාත්මකව වර්ග කරගන්න පුරුදු කළා. විශේෂයෙන්ම කටපාඩම් කිරීමකින් තොරව තාර්කිකව ඉගෙන ගන්න පුරුදු කරපු නිසා තමයි අපිට මේ විශ්වවිද්‍යාල වල කියනවනේ ඒවත් එක ලොකු බැඳීම් ඇති වුණා. ඒ වගේම ඒගොල්ලෝ අම්මලා තාත්තලාත් අපිත් එක්ක බැඳීම් ඇති වුණා. පවුලේ මිත්‍රයෝ වශයෙන් අපිට සම්බන්ධය ඇති වුණා.
ඒ අන්තිමට යාගේ පුංචි මල්ලි ටිකක් වයස අඩු අරගලන්ට වඩා අර කතෝලිකාගේ බෞතිස්ම කරනවනේ. තේරෙනවද? ඒ බෞතිස්ම කරේ ලොකු උත්සවයක්නේ. ඉතින් ඒකට එන්නම කියලා. ඒ තාත්තත් රට ගිහිල්ලා ආවේ තාත්තත් මට කෝල් කරලා කිව්වා සර් එන්න කියලා. නොගිහිල්ල බැරි වුණා. පස්සේ මං ගියා. යන්න ඉස්සෙල්ලා මම මේ එක්තරා නගරයක මං පන්ති කරපු නගරයක මීගමු නගරේ. ඉතින් මම නිකන් ෆැන්ස් හවුස් එකක් තියෙන අපි පොඩි අයිටම් එක එක ළමයිට තෑගි දෙන්න එහෙම වර්ෂ අවසානයේ විභාගයක් තියෙන ලකුණු ගත්තාට එහෙම මං ඉතින් බඩුවරන් තියෙනවා. මං එතන ගිහලා පස්සේ මං බැලුවා එදා බොහොම කාර්යබහුල දවසක් ඉතින්. පස්සේ ආ බලනකොට ඇහුවා සර් මොකද්ද සර් බලන්න කියලා. මං කිව්වා මට මෙන්න මෙහෙම දෙයක් මට මේ හරි ප්‍රශ්නයක් මොකද්ද ගෙනියන්නේ කියලා. දැන් මට මේක අලුත් අත්දැකීමක්නේ. තේරුණාද? අනික මම බෞද්ධෙක් මට තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට මොනවද වටින්නේ කියලා. ඉතින් චොක්ලට් ගෙනිනවද? ඒකත් හරි නෑනේ. පස්සේ ආ කිව්වා සර් ටයි එකක් ගෙනන්න කිව්වා. මං කිව්වා ටයි එකක් පිස්සුද ආර කියලා. සර් ගෙනියන්නකෝ මං කිව්වට. කියලා ඉතින් හේතු දෙක තුනක් කිව්වා. මං ඉතින් ගත්ත කැමැත්ත. අකමැත්තෙන් ගත්තේ. මොකද ටයි එක පෙනුමකුත් නෑනේ. නිකන් පොඩි ළමයි ආසයි නිකන් ලොකුවටනේ ලොකු පෙට්ටියක මොනවද දුන්නම නිකන් ඒ ආසයිනේ පෙට්ටිය ඕපන් කරලා තෑගි ඇදලා බලන්න එහෙමනේ. ඉතින් ටයි නෑ සර් ගෙනියන්නකෝ බය නැතුව කියලා කිව්වා. ඉතින් මං ගෙනිච්චා ඉතින්. ඒ ලොකු දුන්න පොඩි පාස් එයා පැක් කරලා දුන්නා හොඳට. බොහොම ලැජ්ජාවෙන් දුන්නා. දැන් මේක පුංචි තෑග්ගක් ගන්න. අන්තිමට ඊළඟ සතියේ ඒතකොට දැන් ඒ අක්කා යුනිවර්සිටි ගිහිල්ලා දෙවෙනි එක්කෙනා වගේ නංගි මගේ ළඟට ක්ලාසස් එනවා. එයා කියනවා සර් මාර වැඩිනේ සර් තෑගි මල්ලිට ගොඩාක් හම්බුනා. ඒ ඔක්කොමට වඩා සර් ගෙනාවු තෑග්ගට තමයි වාස කරේ. ඒ තෑග්ග ඒ ටයි එක කොට්ටෙට දැන් නිදාගත්තා. බලන්න මෙයාගේ වැඩ සිල්ලර වෙලඳාගේ. මට හිතන්නවත් බැරි දෙයක්. එයා එක හරියට ගන්න පිළිවෙල එයා කිව්වේ ටයි එක එයාට අවශ්‍යයි. එයා අර මොනවද පල්ලියර ගීතිකා කණ්ඩායම ඉන්නවා. ඒවට කියනකොට ටයි එක දාන් යනවා. ඒ උත්සව අවස්ථා තියෙනකොට ඒක හරි වැදගත් කිව්වා. ලස්සන ටයි එකක් දුන්නේ. ඉතින් ඒ ළමයා ගොඩක්ම කැමති ඉච්ච තෑග්ගලු එක. අන්න ඒකෙන් අපි වෙළඳ පොලේදී තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ පාවම තෝරා ගැනීමේ ගැටලුවෙන් අපව මුදවල නිදහස් කරලා අපට ගැළපෙන භාණ්ඩ තෝරගන්න සහාය වෙනවා සිල්ලර වෙළඳ. හොඳ සේවාවක්. ඊළඟට කලින් වෙන් කරවා ගත හැකි වීම. මොනවද ආසනද? භාණ්ඩ. දැන් සමහර කාලවල ලෝකේ ඕනම රටක භාණ්ඩ හිඟ වෙනවනේ. සමහර කාලවල කිරිපිටි හිඟ වෙනවා. සමහර කාලවල අපි තුමු ගෑස් හිඟ වෙන්න පුළුවන්. සමහර කාලවල සහල් හිඟ වෙන්න පුළුවන්. තේරුණාද? සමහර කාලවල අපි හිතමු අපි පාවිච්චි කරන බටර් වර්ගයක් මොනවා හිඟ වෙන්න පුළුවන්. ඒ හිඟ වෙනකොට අපිට සමීප අපි නිතර භාණ්ඩ ආසේව මිලදී ගන්න සිල්ලර වෙලෙන්ද අපිට සමීපයිනේ. අපි කියනවා මෙහෙම අපිට කිරිපිටි එන්නේ නැස දැන් කොහොමද හෙටෙයි ඒකත් යම් කොටසක් පමණ හෙට එන්නේ අපි සර් කීයක් ඕනද තයි පැකට් 10 මම පැකට් 10 අරන් තියෙනවා වෙන් කරලා තියෙනවා. තමයි අපි යන්න ඕනේ ඕවර් ද ෆෝන්. අපි දුරකථන ඇමතුමක් දුන්නා අපි පංගුව වෙන් කරලා තියෙනවා. අන්න වාසි. ඒ දැන් ඒ සිල්ලර වෙලෙන්ද අපිට මේ භාණ්ඩ හිඟ කාලෙක අපට අවශ්‍ය පංගුව වෙන් කරලා අපිට කොහොමද ලබා දෙනවා. ඒක අපේ නිවසට මේවනවා. ඒකත් මොකද්ද? ඒක එක්තරා අන්දමකින් ගනුදෙනු කරුවා සමග ඇති කරගන්න එක ඍජු සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ගනුදෙනු කරු සම්බන්ධතා පවත්වා ගන්න අඛණ්ඩව පවත්වා ගන්න තව ක්‍රමයක් තමයි ඒක. අපිට නමුත් ඒක සේවයක් වෙනවා. භාණ්ඩ අපේ පංගුව වෙන් කරගන්න පුළුවන්. විදුමු දැන් ගෑස් හිඟයක් තියෙනවා කියලා යම් කාලයක. එහෙම වරින් වර එනවනේ විවිධ හේතු මත. ඒ ගෑස් හිඟයක් આવොත් අපිට අවශ්‍ය සිලින්ඩරේ අපිට පුළුවන් කල්ලාතු වෙන් කරගන්න. එයා ඒක වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඒ කියන්නේ වෙලෙන්සැලේ ප්‍රදර්ශනය කරමින් ගෑස් සිලින්ඩර් රැස් කරන තබන ස්ථානයේ ඒක අයින් කරනවා. අයින් කළා අපිට ඒක හිමිට ලබා දෙනවා. අන්න බලන්න සේවය මෙන්න මේ වගේ පාරිභෝගිකයන් වන අපිටත් මොකද වෙන්නේ සිල්ලර වෙලෙන්ද සමීපම සේවාවන් රසක් ඉෂ්ට කරනවා. ඒ වගේ සිල්ලර වෙලෙන්දගේ සේවාවන් නිෂ්පාදකයාට තොග වෙලෙන්දට පාරිභෝගිකයන් තුන් පක්ෂයටම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසාම තමයි මේ සමීපතාවය නිසාම තමයි විභාගයට මේක නිතරම ප්‍රශ්න වශයෙන් යොමු වෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් අපේ ජීවිතවලට සමීප අඛණ්ඩ අපේ ජීවිත අපි දිනපතාම සිල්ලර වෙලෙන්දු සමග තමයි අපි ගැවසෙන්නේ. අපි මොන භාණ්ඩයක් ගත්තත් මොන සේවාවක් ගත්තත් ගන්නේ නිෂ්පාදකයාගෙන් නෙවෙයි. බොහෝ වෙලාවට තොග වෙලෙන්දගෙනුත් නෙවෙයි. ගන්න කාගෙන්ද? සිල්ලර වෙලෙන්දාගෙන්. ඒ නිසා සිල්ලර වෙලෙන්දාම අපේ ජීවන ගමනට අත්‍යවශ්‍යම සම්බන්ධතාවයක් ක්‍රියාවලිය. ඒ නිසාම අපේ ජීවන ගමනට ජීවන ක්‍රියාවලියට බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙන පාඩම් ඒකකයක් වශයෙන් අපි බොහොම වැදගත් විෂය කරුණු කීපයක් කතා කරා. ඊට අමතරව සිල්ලර වෙලදාමේ ප්‍රවණතා ඇතුළු
තවත් විෂය කරුණු කීපයක්ම අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.